එන්ජිනියර්ස්ලා එහෙම නැත්නම් අපි කියන මෘදුකාංග ඉංජිනේරුවෝ ඊළඟට අපි තව ඒ ශාස්ත්‍රයේ තියෙන තව රැකියා තියෙනවා අපි ඒකට කියනවා data analyst data scientistලා ඒ කියන්නේ දත්ත විශ්ලේෂකයෝ දත්ත සකස් කරන්නෝ ඒ කියන්නේ ව්‍යාපාර දත්ත සකස් කරන්නන් ඒ වගේම විශේෂයෙන්ම ගුවන් යාන සම්බන්ධ විශේෂඥයින් මේ වගේ රැකියා 10ක් තෝරාගත්තා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ රැකියා 10න් එක රැකියාවයි තියෙන්නේ මේ සමාජ විද්‍යා ශාස්ත්‍රය පිළිබඳව. අපි කියන්නේ සාමාන්‍යයෙන් අර තාක්ෂණික නොවන විෂයක් හැටියට ගත්තාම එකයි තියෙන්නේ ඒක තමයි වැඩිහිටියන් රැක බලා ගැනීම. ලෝකේ පුරාම හොයලා මේ සමීක්ෂණය කරේ වැඩිහිටියන් රැක බලා ගැනීම කියන රැකියාව ඉදිරියේදී ලෝකේ තාම සීඝ්‍රයෙන් වැඩි වෙන බව ඉන්දියාවේ කරපු පර්යේෂණයෙන් හොයාගත්තා. ඒ 10න් එකක් වැඩිහිටියන් රැක බලා ගැනීම. දැන් ලෝකේ පුරාම මේක ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. දැන් බටහිර රටවල් වලට ගියත් නැගෙනහිර රටවල් වල විශේෂයෙන් ජපානයෙන් පටන් ගත්තාම ජපානයේ චීනයේ කොරියාව වගේ රටවල් ඒ වගේම අනිත් පැත්තෙන් බටහිර රටවල් වල ගත්තොත් ඇමරිකාව එංගලන්තය ජර්මනිය ප්‍රංශය වගේ රටවල් ගත්තාම කැනඩා වගේ රටවල් ගත්තාම ඉතාම ඉහළ මට්ටමක මේ රැකියා වර්ධනයක් මේ ශාස්ත්‍රයේ පේනවා. ඒකට හේතුව තමයි මේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඒ වගේම සමාජ සංවර්ධන ශාස්ත්‍රයේ ඇති වෙලා තියෙන පුළුල් වෙනස. ඒ නිසා මිනිසුන්ගේ ආයුෂ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ කොරෝනා එක එන්න ඉස්සෙල්ලා මේක දැවැන්ත ලෝක අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේ වැඩිහිටියන් වැඩිවීම ලෝකේ අර්බුදයක් බවට පත් උනේ මේ වැඩිහිටියන් වැඩි වෙනකොට ඒ සඳහා රජයන්ට වියදම් කරන්න වන මුදල විශාල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. දැන් අපේ රටේට වඩා ගොඩාක් බටහිර රටවල් වල වැඩිහිටියෝ බලාගන්නේ ඒ රටවල රාජ්‍යයන් විසින්. විශේෂයෙන්ම දැන් ජපානයේ ගත්තොත් ජපානයේ වැඩිහිටියන්ව රැක බලාගන්නේ රටේ ආණ්ඩුවේ වියදම් කරන. දැන් ඒ වගේ ආසියානු රටවලක් තියෙන සිංගප්පූරුව ගත්තත් එහෙමයි. ගොඩක් නැගෙනහිර රටවල් වලට වඩා බටහිර රටවල් නැත්නම් යුරෝපීය රටවල් වල රජය විසින් තමයි හුඟක් අය රැක බලාගන්නේ. ඕස්ට්‍රේලියාවෙත් මේ තත්ත්වය එසේමයි. එතකොට විශාල මුදලක් ඒ අය රැක බලා ගැනීම සඳහා ඒ ජීවත් වෙන කාලය තුලම ජීවත් වෙන කාලය පුරාම සමහර අය අවුරුදු 90 100 දක්වා ඉන්නවා. එතකොට ඒ අය රැක බලා ගැනීම සඳහා රජය විශාල වියදමක් දරනවා. රජය විශාල වියදමක් දරනවා වගේම විශාල වැයක් දරනවා සෞඛ්‍ය හා සම්බන්ධ වැටුප් ගෙවීම් ඒ වගේම රැක බලා ගැනීම සඳහා විශාල දේවල් රජයට කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ඊශ්‍රායලය වගේ රටවල් වලට ලොකු බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා මිනිස් ශ්‍රමය හිඟයක් තියෙනවා. එතකොට දැන් මේක ආසියානු රටවලින් තමයි හුඟක් වෙලාට මේ රටවල් වලට යන්නේ. විශේෂයෙන්ම ඉන්දියාව, ලංකාව, ඒ වගේම මියන්මාරය, පිලිපීනය වගේ රටවල් තමයි මේ කෙයා වර්කර්ස්ලා නැත්නම් රැක බලා ගැනීම මෙහෙම ගොඩක් කරන්නේ ලෝකේ. ඉතින් ලංකාවේ තමයි මට දකින්න විදිහට අපිට පේන විදිහට අඩු වෙන්න යන්නේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. විදේශ රටවල් වලට යනකොට විශේෂයෙන් බටහිර රටවල් වලට යනකොට ඒගොල්ලෝ විධිමත් පුහුණුවක් විධිමත් පාඨමාලාවක් හදාarලා සහතිකයක් තියෙන්න ඕනි කියලා එක බොහෝ වෙලාවට කියනවා. විශේෂයෙන් ජර්මනියට වගේ කියනවනම් ජර්මන් රජය ඒගොල්ලන්ගේ තියෙන වෙනම රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් ජෙරන්ටොලොජිකල් නර්සස්ලා කියලා කණ්ඩායමක් තමයි ඒගොල්ලෝ රැක බලා ගැනීමට ගන්නෙ. මේ ජෙරන්ටොලොජි කියන විෂය නැත්නම් ඒකට සිංහලෙන් අපි කියනවා වෘද්ධ විද්‍යාව, වෘද්ධ වේදය කියලා වැඩිහිටියන් බලා ගැනීමේ විද්‍යාව. ඒක ඉගෙන ගන්න අය තමයි ඉගෙන ගත්ත අය තමයි හෙට ගන්නෙ. එහෙම නිකන් නැත්තම් ගන්නෙ නෑ. නමුත් අපි දැක්කා අපේ රටේ ගත්තොත් අපේ රටවල් වල විශේෂයෙන්ම අපේ රටේ ඇතුළු ආසියාව රටවල් වල එම පුහුණුවක් නැති වුණත් බලා ගන්නවා. වැඩිහිටි නිවාස ලංකාවේ 288ක් තියෙනවා. මේ වෙනකොට ඒ 288ෙම ඉන්න අය ගණන් බැලුවොත් අපි කරපු පර්යේෂණ අනුව අපිට පේන්නේ 15%ක්වත් නැහැ පුහුණු වෙච්ච අය. ඒතකොට ඊතුරු අය නුපුහුණු අය. නමුත් බටහිර රටකට යන්න බෑ අපිට පුහුණුවක් නැතුව සහතිකයක් නැතුව විධිමත් ප්‍රායෝගික පුහුණුවක් විශේෂයෙන්ම අහනවා ඒගොල්ලෝ ප්‍රායෝගික පුහුණුවක් ඔබට තියෙනවද කියලා. එතකොට මේ ප්‍රායෝගික පුහුණුව නැතුව ඒ රටවල් බඳවා ගැනීම ඒ රැකියාවලට ගන්න. එතකොට මේක වෘත්තියක් හැටියට අද දිනු වෙලා තියෙනවා. වෘත්තියක් කියන්නේ රැකියාවක් නෙමෙයි. රැකියාවක් කියන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වැටුපක් තීරණය නොකරන
මේ කම්කරු වගේ එහෙම නැත්නම් කොන්දස්තර වගේ රැකියාවල්. නමුත් මේක රැකියාවක් නෙමෙයි, ඒක වෘත්තියක්. වෘත්තීයක මූලික සුදුසුකම තමයි පිළිගත් සහතිකයක් තියෙන එක. එනම පිළිගත් ආයතනික පිළිගත් වෘත්තීය පුහුණුවක් සහිත රැකියාවක්ට සුදුසු මූලික පුහුණුවක්. ඒක අවුරුද්දක් මාස 6ක් එහෙම කාලයක් වෙන්න ඕනේ. ඒක පිළිගත් කාල සීමාවක්. මාස 6ක් අවුරුද්දක් ඒ වගේ කාල සීමාවක් තුල ඒ පාඨමාලාව පවත්වන්න ඕනේ. ඒ පාඨමාලාවේ විෂය නිර්දේශයක් තියෙන්න ඕනේ. ඒ පාඨමාලාවේ විෂය නිර්දේශයට අමතරව ඒකේ ඒ රටේ ඒ විෂය පිළිබඳව පිළිගත් විද්වතුන්, දේශකවරුන්, කතිකාචාර්යවරුන් ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි මේ රටවල් වල විශේෂයෙන්ම මේ පුහුණුව පිළිගන්නේ. ඒ වගේම ලංකාවේ දැන් ඉදිරියට අපිට පේනවා හුඟක් අලුතෙන් පටන් ගන්න වැඩිහිටි ආයතන, නිවාස සහ වැඩිහිටි සුළු මධ්‍යස්ථාන වලට විශේෂයෙන්ම දැන් ලංකාවේ ඒ වගේ ආයතන පටන් අරගෙන යනවා. සිංගප්පූරුවේ සමාගමක්, ඒ වගේම ජපානයෙන් ඇහිලා මෙහි ආයතන පටන් අරගෙන යනවා. ඒගොල්ලෝ ඉල්ලනවා මෙන්න මේ පුහුණුව තියෙන්න ඕනේ, මේ පාඨමාලා කරලා තියෙන්න ඕනේ, මේ ප්‍රායෝගික පුහුණුව තියෙන්න ඕනේ. ඒ නිසා ඔබට අපිට රැකියාවක් දෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉදිරියේදී වැඩිහිටියන් රැකබලා ගැනීම, ළමයින් රැකබලා ගැනීම වගේ වෘත්තීන් වලට විධිමත් පුහුණුවක් නැතිනම් ඒකට බඳවා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ඒ සම්බන්ධව ලංකාවේ විතරක් නෙමෙයි වාක් රටවල දැන් අවධානය යොමු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට යනවා නම් අපිට විධිමත් පුහුණුවක් තියෙන්න ඕනේ ඒ සම්බන්ධව. එතකොට මේ පුහුණුව සඳහා තමයි ලංකාවේ පාඨමාලා කීපයක් මේ සැලසුම් කරලා තිනවා. මේ විදිහට වෙනත් ආයතනක් තියෙනවා. නමුත් අපි දන්නවා හුඟක් කාලවට ඒ ආයතන හුඟක් ඒවා මේ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ මේ දේශන වලින් විතරයි. දේශන නැත්නම් න්‍යායාත්මක පුහුණුවක් පමණයි හුඟක් කාලට තියෙන්නේ. ප්‍රායෝගික පුහුණුව එක දවසක් හෝ දෙකක් විතර. නමුත් අපි මේ පාඨමාලාව සැලසුම් කිරීමේදී මේකට අපිට සම්බන්ධ වුණා විශේෂයෙන්ම ලංකාවේ ඉහළම මට්ටමේ විද්වතුන්, ඒ වගේම මේ විෂය පිළිබඳව ප්‍රවීණයන්. දැන් උදාහරණයක් අපිට ගත්තොත් මේ විෂය සකස් කිරීමේදී ජපානයේ මත්සුමොටෝ කියන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සම්බන්ධ වෙනවා. ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ටෙන්සන් පෙරරා මෙතුමා සම්බන්ධ වෙනවා. ඊළඟට ආචාර්ය ආනන්ද ධර්මරත්න මහත්මයා සම්බන්ධ වෙනවා. ඒ වගේම නර්සින් ස්කූල් එකේ අපි දන්නවා හෙදී විදුහලේ විදුහල්පතිනේ අශෝකා බේනායක මහත්මිය, ඒ වගේම සිංහල වෛද්‍ය තුමාලා, ඒ වගේම බටහිර වෛද්‍යවරු, මේ වගේ ෆිසියෝതെරපිස්ට්ලා නැත්නම් බහුත චිකිත්සකවරු, ඒ වගේම ප්‍රථමාධාර පිළිබඳ විශේෂඥයෝ මේ විදිහට මේ විෂය පිළිබඳව උපදේශනය පිළිබඳවත් විශේෂඥවරු සම්බන්ධ වෙනවා මේ දේශන වලට සහ මේ පාඨමාලාව සකස් කිරීම සඳහා. ඒ නිසා මේ පාඨමාලාව ඇත්තටම මූලික වශයෙන් අපි පටන් ගත්තේ 2017 අපි මේ පාඨමාලාව සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට තමයි පටන් ගත්තේ. ඒක මුලින්ම කරේ අනුරාධපුරේ පටන් ගත්තා. මාතර අනුරාධපුරේ අපි සර්ටිෆිකේට් කෝස් එකක් පටන් ගත්තා, සෝෂල් කෙයා කියලා, සමාජ රැකවරණය පිළිබඳව පාඨමාලාවක්. ඊළඟට මාතර අපි පටන් ගත්තා සමාජ රැකවරණය කියලා පාඨමාලාවක්. මේ පාඨමාලා දෙකම ජපානයේ මත්සුමොටෝ කියන විශ්වවිද්‍යාලයත් එක්ක අනුබද්ධව තමයි අපි පටන් ගත්තේ. එතකොට මත්සුමොටෝ විශ්වවිද්‍යාලයේ මේ වැඩිහිටියන් රැකවරණයට අදාළ විෂය නිර්දේශ සකස් කරන ඒ ප්‍රතිපත්ති හදන මහාචාර්යවරයෙක් තමයි අපිට හැම අවුරුද්දම ඇහිලා මේකට අවශ්‍ය උපදෙස් දීලා එතුමත් සම්බන්ධ වෙලා එතුමාගේ අතින් සහතික දීලා එහෙම කිරීමක් කරා. නමුත් මේ කොවිඩ් අසංගතයත් එක්ක එතුමා මේට පැමිණෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිනවා 2019 ඉඳලා. ඒ නිසා අපි ඒ විශ්වවිද්‍යාලයත් එක්ක ගනුදෙනු කරමින් ඉන්නවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේ රෝගී තත්ත්වය නිසා. මොකද අපි හුඟක් වෙලාවට කල්පනා කරන්නේ ලෝකයේ දියුණුම රටවලට අවශ්‍ය වන කරිකුලම් එකක්, විෂය නිර්දේශයක් මේ පාඨමාලාව තුළින් සකස් කරන්න. මීට කලිනුත් අපි මේ පිළිබඳව අපි රජයේ ආයතනය වල වැඩ කරන නිසා අපි රජයේ ආයතන වල මේ ගැන හදලා තියෙන පාඨමාලා අපි පාවිච්චි කරලා තිනවා. ඒ පාඨමාලා වල ඉන්න දේශකවරු සම්බන්ධ කරගෙන තිනවා. ඉතින් මේ පාඨමාලාව ඊටාම ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන විදිහට සකස් කරලා තියෙනවා.
ඒ නිසා මේකේ මූලික හැඳින්වීමේදී ඒ ටික කිව්වේ ඒකයි ඔබට මේ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා දේශන සකස් කිරීමේදී අපි හුඟක් වෙලාවට දේශන මාතෘකා කීපයක් අපි ගැන පස්සේ කතා කරනවා. පැය 550ක දේශන පැවැත්වෙනවා. මොකද මේකේ පවත්වාගෙන යනකොට අපි EQF කියන නැත්නම් European Quality Framework යුරෝපයේ තියෙන මේ quality framework මේ කියන ක්‍රමය අනුව තමයි අපි මේ පාඨමාලාව පවත්වන්නේ. ඒක අපේ තිරස්ති පෙරේරා මහත්මයා විස්තර කරා ඒක කොහොමද කරන්න කියලා. ඊළඟට මේකේ ප්‍රායෝගික පුහුණුව පැය 950ක් තියෙනවා. මේ පැය 950 අපි හුඟක් වෙලාවට කරන්නේ වැඩිහිටියන් රැකබලා ගන්න ස්ථානයක, නර්සින් හෝම් එකක, ඒ වගේම වෙනත් වැඩිහිටි සුබ සාධන ආයතන, ඩේ කෙයාර් සෙන්ටර් එක වගේ තැන්වල පුහුණුව ලබා දෙනවා. ඒ පුහුණුව ලබා දීමේදී ඔබට ඒ පුහුණුවට අදාළව ශ්‍රේෂ්ඨ උපදේශකවරයෙක් අපි මෙන්ටර් කියලා කියනවා. මෙන්ටර් කෙනෙක් ඔබට ලබා දෙනවා. ඔහු සමග තමයි පුහුණුව ලබා දෙන්න වෙන්නේ. මොකද මේ උපකරණ පාවිච්චිය ගැන එතන තියෙන බඩු බාහිරාදී පාවිච්චි කරන එක පිළිබඳව සහ ඒ අයගේ ඇත්තටම හැසිරීම රටාවන් පිළිබඳව ඔබට මූලික අවබෝධයක් ඒකෙදී ලැබෙනවා. ඊළඟට ගත්තොත් මේ පාඨමාලාව සතියේ තෝරාගත් දින කිහිපයකින් සාමාන්‍යයෙන් දිනකට පැය 6ක් අපි පවත්වන්න බලාපොරොත්තු හිටියේ මේ කොවිඩ් එකට පෙර. ඒ වගේම සතියේ දින දෙකක්වත් පවත්වන්න ඕනේ මේ පැය 500 ගානක් අපිට කරන්න තියෙන නිසා. මොකද ඕනම් පාඨමාලාවක් UGC එකත් ලංකාවේ NVQ level එක ගත්තා UGC ගත්තත් පැය 450ට වඩා කරන්න ඕනේ කියලා තමයි තියෙන නීතිය. ලෝකේ පුරාම තියෙන පැය 450ට වඩා දේශන පවත්වන්න ඕනේ කියන එක පාඨමාලාවේ. නමුත් අපි දේශනව පැය 550කුත් ප්‍රායෝගික පුහුණුව 950කුත් දෙනවා. ඒක වෙන කිසිම ඩිප්ලෝමා එක හම්බෙන්නේ නැහැ. පැය 1500ක් ඒක කරාම ඔබට මං හිතන්නේ ඕනම තැනක ගියාම ඒ පාඨමාලාව පිළිගැනීමට ලක් වෙනවා. ඊළඟට අත්පත්‍රිකා දේශන සටහන අපි සියලුම දේවල් ඔබට ලබා දෙනවා. ලිපි ගොනුවක් ලබා දෙනවා. පැවරුම් නිබන්ධන හා අවසානයේ කෙටි විභාගය ඉතාම සුළු විභාගයක් අපි දෙන්න. නමුත් පැවරුම් විශේෂයෙන්ම assignments ඒ වගේම tutorials ඒ වගේම case studies වගේ ඒවා නිරන්තරව තියෙනවා. ඒවට අපි ලකුණු දෙනවා. එතකොට සම්පූර්ණ මාස 6 සම්පූර්ණ කරලා ෆීල්ඩ් ප්‍රැක්ටිස් එක ඉවර කරපු අයට අපි සහතිකයක් ලබා දෙනවා. සහතිකය සහ ඒ ආයතනය පිළිබඳව තිරස්ති පෙරමාත්මයා කතා කරයි ඉදිරියේදී. එතකොට දේශන වලට සම්බන්ධ වීම අපි සාමාන්‍යයෙන් ඔෆ්ලයින් ඒ කියන්නේ අපි ඔෆිස් කාර්යාලයකට ඇවිල්ලා නැත්නම් දේශන ශාලාවට ඇවිල්ලා කරනවා නම් අපි 60ක 60 බලාපොරොත්තු වෙනවා ඒකෙදි. එහෙම නැත්නම් අපි ඔන්ලයින් කරනකොටත් අපිට යම්කිසි හැමෝම සම්බන්ධ වෙන්න වෙයි. මේකෙදි සම්බන්ධ නොවි කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. අතරසම ඔන්ලයින් කරන්න පුළුවන් විෂයකුත් නෙමෙයි. නමුත් පුළුවන් විදිහට අපි දෙකම මිශ්‍ර කරලා තමයි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රායෝගික පුහුණුව දැන් අපි උදාහරණයක් ගත්තොත් අපිට හුඟක් කලාවට ෆස්ට් ඒඩ් වගේ ප්‍රථමාධාර වගේ විෂයක් ප්‍රායෝගිකව කරන්නම වෙනවා. ඊළඟට අපි කියන පර්සනල් කෙයා කියලා පුද්ගලික රැකවරණය කියන විෂය ඒ නිරන්තරව කරන්න ඕන එකක්. එතන ඒක ප්‍රායෝගිකවම කරන්න වෙනවා. ඊළඟට මේ සඳහා අපිට සම්බන්ධ වෙන දේශකවරු, වෛද්‍යවරු, හෙදියන්, මනෝවෛද්‍යවරු වෙනවා. මනෝවිද්‍යා උපදේශකවරු, බෞද්ධ චිකිත්සක, සමාජ විශේෂඥ, සමාජ වැඩ පිළිබඳව සමාජ විද්‍යාඥයින්, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් මේකට සම්බන්ධ වෙනවා දේශන වලට. ඊළඟට විශේෂයෙන්ම අපි උගන්වන විෂයන් තියෙනවා. මේ විෂය 9ක් සැලසුම් කරලා තිනවා. පළවෙනි එක තමයි පවුල, ප්‍රජාව හා සංස්කෘතිය. ඊළඟට රැකවරණය කෙයා කියන එක, සෝෂල් කෙයා සමාජ රැකවරණය හා වැඩිහිටි රැකවරණය, ජීවන කුසලතා හා පුද්ගලික සත්කාර කටයුතු මත පර්සනල් කෙයා කියන එක ඒක තම වැදගත්. ඊළඟට සෞඛ්‍ය යහපැවැත්ම කියලා අපිට දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා මේ යහපැවැත්ම කියන්නේ health well-being කියන එක. සෞඛ්‍ය යහපැවැත්මේ පළවෙනි එකේදී බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඒට අදාළ කරුණු උගන්වනවා. විශේෂයෙන්ම හෙදි රැකවරණය නැත්නම් අපි කියන නර්සින් කෙයා කියලා, සෞඛ්‍ය රැකවරණය ගැන බටහිර වෛද්‍ය ක්‍රමයේ පාවිච්චි කරන ක්‍රම, සෞඛ්‍ය යහපැවැත්ම දෙක කියන එක යටතේ අපි කතා කරනවා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේදී වැඩිහිටියන්ට කොහොමද මේ රැකවරණ ක්‍රම පාවිච්චි කරන්න කියන එක. ඒකට දේශීය වෛද්‍යවරු කීප දෙනෙක් ඔබට සම්බන්ධ වෙනවා මෙතනදී. ඊළඟට සමාජ වැඩ මෙදිහත් වීම කියන මේක ලෝකේ හුඟක් රටවල ක්‍රියාත්මක වෙනවා. සෝෂල් වර්ක්
කියන එක social work intervention සමාජ වැඩ වෘත්තිකයක් හැටියට කොහොමද මේ ඩීටියන් බලාගන්න කියන එක වෙනම විෂයක් අලුත් විෂයක් ඒකත් ලංකාවේ දැන් ගොඩක් කල් ඉඳලා තියෙනවා නමුත් මේක අපි මේ විෂය තුළ ඉගන්නන්න බලාපොරොත්තු වෙනවා මනෝවිද්‍යා උපදේශනය විශේෂයෙන්ම කවුන්සලින් සහ එල්ඩර් කෙයා කවුන්සලින් එල්ඩර් කවුන්සලින් කියන එක වැඩිහිටි රැකවරණය වගේම වැඩිහිටි උපදේශනය වැඩිහිටියන්ට උපදෙස් දෙන්නේ කොහොමද මනෝවිද්‍යා උපදේශනය ලබා දෙන්නේ ඒගොල්ලෝ ප්‍රශ්න වල ඉන්න නම් ඒ අයට උපදේශනය ලබා දෙන්නේ කොහොමද කියන එකත් එතනදී කතා කරනවා සිද්ධි කළමනාකරණය කියන මේක ඇමරිකාව මුල් කරගත්ත විෂයක් ඇමරිකාවේ සහ බටහිර රටවල් වල මේ වැඩිහිටි නිවාසවල ගොඩක් ඉන්නේ මේ සිද්ධි කළමනාකරුවන් සිද්ධි කළමනාකරණය පිළිබඳ මූලික අවබෝධයක් තිබුණොත් ඔබට ඒ රටවල් වලට ගියාම ලොකු වාසියක් වෙනවා විශේෂයෙන්ම ඇමරිකාවට දැන්ට අපේ මේ පාඨමාලා කරපු දෙන්නෙක් ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට සහ සිංගප්පූරුවට ඒ අයට මේ සිද්ධි කළමනාකරණය කියන විෂය අපි උගන්වලා තියෙනවා. ඉතින් ඒක ඉතාම වැදගත්. ඒ සිද්ධි කළමනාකරණය කේස් මැනේජ්මන්ට් කියන වැඩිහිටි වාසයක ඉන්න කෙනෙකුට මැනේජර් කෙනෙක් වෙන්න ඕන මේ විෂයත් ඉගෙන වෙනවා. ඊළඟට ප්‍රායෝගික පුහුණුව පැය අපි 950ක් කරන එක. ඊළඟට ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා වැඩිහිටි වාසවල ඒ වගේම ආබාධ නිවාසවල හෙදි නිවාස අවශ්‍ය වුණොත් ආබාධ නිවාස වලට යන්න පුළුවන් නැත්නම් හෙදි නිවාසවල වැඩිහිටියන් සිටින නිවසක අපි පුහුණුවක් දෙනවා ඊළඟට වැඩිහිටි දිවාසුරකම් මධ්‍යස්ථානවල ලබා දෙනවා එතකොට ප්‍රායෝගික පුහුණුවට යොමු වන දිනවලදී අධීක්ෂණය කරනට අධීක්ෂකවරයෙක් නැත්නම් මෙන්ටර් කෙනෙක් ඔබට අපි ලබා දෙනවා ශිෂ්‍ය 5 දෙනෙකුට එක්කෙනෙක් ඔබට තියෙන ගැටලු සමග සාකච්ඡා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ සහතිකයේ තියෙනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාව තුළ මේ මෑතකදී ගිය සතියේත් අපිට ඉල්ලීමක් ආවා පිටරට ආයතනයක් ලංකාවේ වැඩ කරනවා ඒගොල්ලන්ගේ මේ තවත් ආයතන දෙකක් ලංකාවේ වැඩ කරන වැඩිහිටිය රැක බලා ගැනීමට ඉතා ඉහළ මට්ටමේ ඒ ආයතන වලින් අපිට ඉල්ලීම් කරා මේ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට රැකියාවලට බඳවා ගන්න පුළුවන් හැබැයි පුහුණුවක් තියෙන්න ඕනේ ඒ අයට ගෙවන පඩියක් දාලා තිබුණා මේ 45000 60000 අතර මුදලක් ඒගොල්ලන්ට ගෙවනවා ආහාර සපයලා ඒ වගේම නවාතැන් පාසුවක් දීලා. ඉතින් ඒක ඒ වගේම සිංගප්පූරුව සහ හොංකොං වල දැන්ටත් අපේ ශිෂ්‍යාවක් සිංගප්පූරුවේ වැඩ කරනවා. ඒ හොංකොං වල 125000ක විතර මූලික වැටුපකට යන්න පුළුවන්. ඊළඟට ප්‍රායෝගික පුහුණුව අවසානයේ දෙල්ලද ආකෘතියට අනුව වාර්තාවක් ලියන්න තියෙන ඔබට ඊළඟට පුහුණුව පවත්වන්නේ නැත්නම් මේ පාඨමාලාව මෙහෙवला සහතිකය ලබා දෙන්නේ AOEI කියන ආයතනය සහ ට්‍රිප්ලංකා ආයතනය ඒක අබද්දව අපි ට්‍රිප්ලංකා ආයතනය කියන ආයතනය තමයි දැනට මේ ලංකාවේ මේ කටයුතු ටික කරන්නේ ඒ ආයතන දෙක එකතු වෙලා මේක කරන්නේ එතකොට ජපානයේ ඔස්සමොටෝ විද්‍යාලයේ උපදේශා මහින්ම අපිට ලැබෙනවා මේ පාඨමාලා කරගෙන යාම පාඨමාලා ගාස්තුව තියෙන්නේ මේක ඉතාම සුළු ගාන මේ ගැන තිරස්ති පෙරේරා මහත්මයා කතා කරයි අතලීස් මේක වාරික 3කින් ඔබට ගෙවන්න පුළුවන් ඒකට සහතිකය ලබා දෙන්නේ මියන්මාර් විවෘත අධ්‍යාපන ආයතනයේ ඊළඟට සුසුකම් මූලික ඇතුළත් තියෙන සුසුකම් දාලා තියෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සහ අවුරුදු 18ත් 55ත් අතර ඕනෑම කෙනෙකුට මේක කරන්න පුළුවන් එතකොට අපි මෙන්න මේ ටික තමයි මම ඉතාම කෙටියෙන් ඔබට පැහැදිලි කළේ අපි මේ අතර අපිට පුළුවන් තව ප්‍රශ්න වල තියෙනවා නම් කතා කරන්න මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා ඊළඟ ටික අපිට මෙතනින් ඉතුරු කාරණා ටික සාකච්ඡා කරන්න නැත්නම් ඔබව දැනුවත් කරන්න AOEI ආයතනයේ විධායක අධ්‍යක්ෂක ඒ වගේම බාහිර කතිකාචාර්ය ඉංජිනේරු software engineer හැටියට කටයුතු කරන තිරස්ති ආනෝල් පෙරේරා මෙතුමාට එතන ඉඳලා සාකච්ඡා කරගෙන යන්න. Thank you sir. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න ඉන්නේ ආසියානු විවෘත අධ්‍යාපන ආයතන ඒෂියා ඕපන් এডুকেෂන් ඉන්ස්ටිටියුට් කියන එක ගැන සහ අපේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව. ඒකට මේ අපි ඉස්සෙල්ලා බලමු ඒෂියා ඕපන් এডুকেෂන් ඉන්ස්ටිටියුට් කියන එක පටන් ගත්තේ මොකටද කියලා. ඒෂියා ඕපන් এডুকেෂන් ඉන්ස්ටිටියුට් එක පටන් ගන්න මේ මූලිකම හේතුව තමයි අපි ගොඩක් ආසියාවේ ඉන්න ළමයින්ට මේ ඉස්සරහට එන ඩිමාන්ඩ්
එක ගොඩක් වැඩි ජොබ්ස් වලට ඕනේ ස්කිල් එක ගන්න ගොඩක් වෙලාවට ගොඩක් අපි කියන්නේ බටහිර රටවල ප්‍රෝග්‍රෑම්ස් තමයි ගොඩක් අප්ඩේට් වෙන්නේ. එඩියුකේෂන් ගොඩක් කියන්නේ ඩිමාන්ඩ් එකට හරියන විදිහට ගොඩක් අලුතෙන් ප්‍රෝග්‍රෑම්ස් හදලා ඉන්නේ ඒවා. එතකොට දැන් සමහරට ගොඩක් අපි දුම ආසියානු ළමයින්ට ඒවා කරන්න ගියොත් ඒ කොස්ට් එක ගොඩක් වැඩි. එතකොට දැන් අපිට මූලික ඕනේ ආසියාවේ ගොඩක් කියන්නේ ඇවරේජ් එකක් විදිහට ඕනම ළමයෙක්ට affordable price එකකට හොඳ එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් නැත්නම් ඒ තියෙන knowledge එකම ලබා දෙන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම්ස් දෙන්න තමයි මේන්ම කාරණාව. ඒ කියන්නේ ඉස්සරහට ඇත්තටම දැන් ලෝකෙ තියෙන ජනගහනය වැඩි වෙනවත් එක්කම සාමාන්‍ය යුනිවර්සිටි වල සීට් ප්‍රමාණය ඇත්තටම ගොඩක් මදි වෙනවා ලෝක ජනගහනයට සාපේක්ෂව. එතකොට අපි මේක දුරස්ථ අධ්‍යාපන ආයතනයක් විදිහට එක එක රටවල් වල මේක එක එක විදිහට මේක ක්‍රියාත්මක වෙනවා රටේ කල්චර් එකත් එක්ක. එතකොට මේක ඇත්තට මේක මූලිකත්වයේ අරගෙන වැඩ කරන්නේ ඩොක්ටර් බෙයා කාසන් කියලා ඇමරිකාවේ කාර්යබද්ධ අධ්‍යාපන තත්ත්ව ඇක්ෂන් ලර්නින් වර්ල්ඩ් ඉන්ස්ටිටියුට් එකේ ප්‍රෙසිඩන්ට් තමයි මේකේ ලීඩර්ෂිප් එක අරගෙන තියෙන මේ යුනිවර්සිටි එක ෆෝම් කරන්න. එතකොට මේකේ අපි ගත්තොත් මේකේ කියන්නේ අධ්‍යාපන education professionals කියන්නේ එක එක nationalities වල professionals ලා ගොඩක් මේකත් එක්ක කනෙක්ට් වෙනවා. ඉතින් අර මේකේ ගොඩක් content ඇත්තටම මේක ඇතුලේ curriculum වෙනවා. ඒ වගේ අධ්‍යාපන ගත්තොත් එහෙම අපි ස්ටෑන්ඩඩ් එකක් ෆලෝ කරන යුරෝපියන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක කියන ස්ටෑන්ඩඩ් එක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට යුරෝපියන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ ඩිප්ලෝමා එකක් තියෙනවා පැය 1500ක ට්‍රේනින් එකක් තියෙනවා. එතකොට පැය 1600 කියන එකේදී අපි හම්බෙනවා ක්‍රෙඩිට් 60ක්. එතකොට ක්‍රෙඩිට් 60ක් කියන එක ක්‍රෙඩිට් 25 ගානේ ක්‍රෙඩිට් 60ක් හම්බා මේ ප්‍රෝග්‍රෑම් එකට. එතකොට ඇත්තටම දැන් බටහිර රටවල නැත්නම් අපි දුර දැන් මේ වගේ මේවට ගොඩක් ජොබ්ස් තියෙනවා ගොඩක් එල්ඩර් කෙයාර් වලට ගත්තොත් ගොඩක් ලොකු ඩිමාන්ඩ් තියෙනවා බටහිර රටවල සහ දියුණු ආසියානු රටවල අපි ගත්තොත් හොංකොං ඊට පස්සේ ඉන්දුනීසියා ඒ වගේ රටවල ලොකු බැංකොක් ඒ පැත්තේ ගොඩක් ලන්ඩ් එකක් තියෙනවා මේකට. ඊට අමතරව ඩෙන්මාර්ක් නෝර්වේ ඒ හැම එකම වගේ බටහිර රටවල් හැම එකම වගේ මේක ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ පැය 1500 ස්ටෑන්ඩඩ් එක දැක්කම ඒගොල්ලන් දන්නවා මේක ප්‍රමිතියකට තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මොකද සාමාන්‍ය ලෝකේ ඩිප්ලෝමා එකක් කියන එකක් පිළිගන්න කියන්නේ සාමාන්‍ය හොඳ රටක ඩිප්ලෝමා එකක් කියන පිළිගන්න ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ අනිවාර්යෙන් පැය 1500ක සිලබස් එකක් කවර් වෙලා තියෙනකොට තමයි ඒකට ඇත්තටම දැනීමක් එන්නේ. එතකොට සහ ඔයගොල්ලන් සහතිකේ මේක යුරෝපියන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් ස්ටෑන්ඩඩ් එකට මේක ෆලෝ කරලා තියෙනවා කියන එකත් මේකේ මෙන්ෂන් වෙනවා. එතකොට ඒක දැක්ක ගමන් ගොඩක් අය දන්නවා ඒකේ මොකද්ද ස්ටෑන්ඩඩ් එක කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ කරා ඒ කියන්නේ දැන් ගොඩක් ඔන්ලයින් ජොබ්ස් මාකට් එකේ ගොඩක් ඉන්ටර්නැෂනල් මාකට් එකට ඇයි කරන්න පුළුවන්. සමහරක් ඇත්තටම දැන් ගොඩක් ඔයගොල්ලන් try කරන සමහරට ඒජන්සි හරහාම යන්න දැන් යුරෝපියන් මාකට් එක ගත්තොත් ඇත්තටම ඔයගොල්ලෝ සර්ටිෆිකේට් එකක් ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ක්‍රම තියෙනවා. මොකද ඔන්ලයින් ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ ගැනත් ඕගොල්ලන්ව දැනුවත් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කොහොමද ඩිරෙක්ට් තියෙන ජොබ් ඔපචුනිටි වලට ඇප්ලයි කරන්න කියලා. එතකොට ඒ ටික මට ඇත්තටම කියන අනුතරම අපි අපේ ලර්නින් මෙතඩ්ස් උත් අපි ගොඩක් වෙනස් අපි කියන සාමාන්‍ය ක්ලාස්රූම් එඩියුකේෂන් එකට වැඩිය ප්‍රායෝගික අධ්‍යාපනය කියන එකට අපි මූලිකත්වයක් දෙනවා. එතකොට ප්‍රායෝගික අධ්‍යාපනයේදී අපි ගොඩක් අලුත් ක්‍රමවේද පාවිච්චි කරගෙන අපි අධ්‍යාපන ක්‍රමවේද ගොඩක් අපේ තියෙනවා අලුත් ප්‍රායෝගික ක්‍රමවේද. එතකොට අපි ගත්තොත්
action learning කියලා method එකක් තියෙනවා. ඊට පස්සේ collaborative learning ඊට පස්සේ OER කියලා method එකක් තියෙනවා. ඒ වගේ methods කිහිපයක්ම තියෙනවා අපි අධ්‍යාපනය සඳහා භාවිතා කරන සාමාන්‍ය විශ්වවිද්‍යාල භාවිතා නොකරන. එතකොට ඒ හරහා ඔයගලන්ට ලොකු දැනුමක් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක හරහා. මම හිතන්නේ දැන් මගේ මේ යුනිවර්සිටි එක සහ ලර්නින් මෙතඩ් එක ගැන මම හිතන්නේ ඔයගලන්ට හොඳ දැනුමක් අම්කිසි දැනුමක් එන්න ඇති. මම ඉතින් මගේ කාලේ ගොඩක් ගන්නේ නැහැ. මම ආයි සෙෂන් එක බාර දෙනවා අපේ මහාචාර්ය ගමගේ මැතිතුමාට. ස්තුතියි. හලෝ සර්, ඇහෙනවද? හලෝ. හලෝ. එනවා? ඔව්. ඇහෙනවනේ? right. හරි. සර් කන්ටිනියු කරන්න. හරි right thank you. එමනම් මේ ත්‍රස්ති thank you. ඔයා ගොඩක් විස්තර කරා. මම හිතන්නේ යම් මට්ටමක ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඒගොල්ලන්ට තියෙනවා නම් අහන්න පුළුවන්. මේ පාඨමාලාවේ විෂයන් ගැන හෝ ඒ වගේම මේකට අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව් ගමගේ මහත්මයා මේ මම වජිර විතානගේ අපේ තියෙනවා කළුතර ප්‍රදේශයේ වයෝවෘද්ධ කට්ටිය සහ ඒ වගේම මානසික ආබාධිත අය බලා ගන්න ආයතන 4ක්. ඔව්. එතකොට ඒ ආයතන 4 නියමාසික දැනට 150ක් විතර ඉන්නවා. මම ඒක චෑමන් විදිහට වැඩ කරගෙන යන්නේ. ඉතින් අපිට අපේ ආයතනයට යොමු වෙනවා මානසික රෝගී කට්ටිය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනෙන්, ඒ වගේම නාගොඩ කළුතර නාගොඩ මහ රෝහලෙන්, ඒ වගේ වැඩිහිටි කට්ටිය අපිට යොමු වෙනවා කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත අධිකරණයෙන් පොලිසිය හරහා ඒ වගේ. ඉතින් අපිට වැඩිහිටි 150ක් වෙන විශාල ප්‍රමාණයක් තව අපේ ආයතනයට වැඩිහිටි කට්ටිය එන්නත් ඉන්නවා. ඇප්ලිකේෂන් 10-15000ක් දැනට එකතු වෙලා තියෙනවා බැඳෙන් ඉල්ලුම් කරපු කට්ටිය. ඉතින් මේගොල්ලෝ බලා ගැනීමේදී විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මානසික රෝගයකට ගොදුරු වෙච්ච වැඩිහිටියෙක් බලා ගන්න එකයි සාමාන්‍ය වැඩිහිටියෙක් බලා ගන්න එකයි තනිකර හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද මට ආයතන 4ක් තියෙනවා. ඒ ආයතන 4 ආයතන 3කම ඉන්නේ මානසික ආබාධ සහිත කට්ටිය. අනික ආයතන තමයි ඔය සාමාන්‍ය වැඩිහිටි කට්ටිය ඉන්නේ. එතකොට අපේ ලංකාවේ මේ ඇතුලේ සාමාන්‍ය වැඩිහිටි මාසයකට වැඩිහිටියෙක් එන්නේ හේතු වෙන කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේක කතා කරන්න අවස්ථාවක් නෙමෙයි. නමුත් දැන් අපි වගේ ශාස්ත්‍රයක නිරත වෙලා ඉන්න කෙනෙකුට ඔබතුමා හිතන විදියට මේ පාඨමාලාව කරන එකෙන් මොන වගේ දෙයක් ලැබෙයිද? එහෙම නැත්නම් මේකේ මොකක්ද ප්‍රයෝජනය කියලා නිකන් දල වශයෙන් සැකවෙන් මම කැමතියි දැනගන්න පොඩ්ඩක්. ඔව්. හොඳයි. ස්තුතියි. මට ඔබතුමාගේ නම වජිර විතානගේ. වජිරනේ. වජිර මහත්මයා හොඳලා. එතන ඉතා වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කළ ඔබතුමා. විශේෂයෙන්ම මේ මමත් සමාජ සේවා අමාත්‍යාංශයේ තමයි කලින් වැඩ කරේ. අධ්‍යක්ෂ ජෙනරල් හැටියට හිටියා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ. ඒකේ ඉන්න කාලේ තමයි අපි මේ ඩිප්ලෝමා ඉන් ජෙරන්ටොලොජි කියන පාඨමාලාව පටන් ගත්තේ. ඉතින් සමාජ සේවා අමාත්‍යාංශයේ ඉන්න කාලේ මම කළුතර එහෙම ඇහිලා තියෙනවා වැඩිහිටි නිවාස බලන්න. විශේෂයෙන්ම ඔබතුමා කියන කාරණේ හරිය. අපි මේ වැඩිහිටියන් සහ දැන් මම මේ සම්බන්ධව ඇමරිකාවේ ඉන්න කාලේ මම පරිශ්‍රණයක් කරා. ඇමරිකාවේ මම කාලයක් හිටියා 2007 වගේ. මේ වැඩිහිටියන් ඉන්නවා ඔය විවිධ ආබාධ තියෙන අය, විවිධ මානසික සහ කායික. අපි කියනවා මෙන්ටලි and ෆිසිකල් හැන්ඩිකැප් කියලා මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එතකොට ඒ අයට අපිට පුළුවන් දැන් ඩිමෙන්ෂියා කියන රෝගය, ඩිමෙන්ෂියා කියන එක අපි දන්නවනේ චිත්ත වික්ෂේපය කියන රෝගේ. ඩිමෙන්ෂියා හැදුන අයට
දැන් ජපානයේ නම් වෙනම පුහුණුවක් දීලා වෙනම රැකවරණය සලසනයි පුහුණු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙනම මාස 6ක පුහුණුවක් දෙනවා ඩිමෙන්ෂියා තියෙන අය. එතකොට මේ මානසික රෝග මානසික ආබාධ තියෙන අය මානසික ගැටලු තියෙන අයට අපි වෙනම පුහුණුවක් දෙනවා ওই පුහුණුව ඇතුළෙම. ඒ කියන්නේ දැන් අපිට මේ සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. දැන් අපිට සම්බන්ධ වෙනවා අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරු වෛද්‍යතුමාලා. විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති අපි ඇත්තටම අපි වැඩ කරනවා මේ ડોક્ટર නීල් ෆර්නැන්ඩු වගේ අයත් එක්ක. ડોક્ટર නීල් ෆර්නැන්ඩු කියන්නේ මේ මානසික රෝග පිළිබඳව විශේෂඥයෙක් ලංකාවේ ඉන්න. ඉතින් එතුමා තමයි ගුරුවරයා එතුමා. ඉතින් ඒ වගේ අපි කණ්ඩායම් කීපයක් අපිට සම්බන්ධ වෙනවා මේ විශේෂඥ තාවේ ලබා දෙන්න. විශේෂයෙන්ම දැන් ඔතන තියෙන එකට අපිට මේ වැඩිහිටිය රැකවරණ පාඨමාලාවේ තවත් කොටසක් ඇතුල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මානසික රෝග සහ මානසික ගැටලු තියෙන අය ඔතන ඉන්නේ. එතකොට ඒ අයට අර මම ආබාධිත නිවාස කියලා කිව්වේ නිවාසවල කරන හැටි, ඒ අය රැක බලා ගන්න හැටි, ඒ අයට කොහොමද උපදෙන්නේ? මොකද ඒගොල්ලන්ට උපදෙස් ලබා දෙන්නේ වෙන ක්‍රමයකට. මනෝවිද්‍යා උපදේශනය ලබා දීමේදී මනෝ චිකිත්සක ක්‍රම වෙනම අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒ අයට තියෙනවා ඔය වෙනම ලෝගෝ තෙරපි කියන ක්‍රමය. ඒ වගේම තියෙනවා දැන් ඔය මානසික රෝගත් එක්ක ඉන්න වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් අපි මේ හෝටිකල්චර් තෙරපි කියන එක පාවිච්චි කරනවා. මේක එංගලන්තේ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඉතින් අපිට ඒ වගේ තෙරපි සිස්ටම් පාවිච්චි කරන්න පුළුවන් ඒ අය සඳහා. එතකොට ඒ අයට තමන්ගේ වැඩ ටික තමන්ගේ කටයුතු ටික එදිනෙදා කටයුතු ටික කර ගැනීමට පහසු කරගන්න පුළුවන්. ඒකම සමහර අයට තමන්ගේ වැඩවත් කරගන්න බැරි අය ඉන්නවා නම් අපිට පුළුවන් අර කෙයා වර්ක හරහා එයාගේ මානසික තත්ත්වය හඳුනාගෙන ඒ අයට ප්‍රතිකාර සැලැස්මක් හදලා ඒ ප්‍රතිකාර සැලැස්ම දිගටම කරගෙන යන්න. මම හිතන්නේ මම ඉස්සෙල්ලා අර කතා කරා අර කේස් මැනේජ්මන්ට් කියන එක ගැන. ඕක ඇතුළත් කරේ ඔබතුමා ඔය යෝජනා කරපු කාරණය පදනම් කරගෙනම තමයි. කේස් මැනේජ්මන්ට් වල හුඟක් කලාවට දැන් ඇමරිකාවේ යුරෝපීය රටවල ඔය මානසික රෝග තියෙන අය හුඟක් ඉන්නවා වැඩිහිටියෝ. ඒගොල්ලෝ ඇත්තටම මේ ඒ නිවාසවල රැක බලා ගැනීම ටිකක් අමාරුයි. එයාත් එක්ක වැඩ කරන්න වෙනම විශේෂ පුහුණුවක් ලැබපු අය තමයි ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට ඉතාම ඉහළ වැටුපක් දීමනාවක් ගෙවනවා. එතන ඒ අය ගොඩාක් වෙලාවට ඇහිලා තියෙන්නේ අප්‍රිකානු රටවලින්. හුඟක් වෙලාවට අප්‍රිකානු රටවල අය තමයි මේ පුහුණුව ලැබලා ඇහිලා දැනට වැඩ කරන්නේ. ඒ වගේම පිලිපීනේ. ඒකට අපේ රටේ අය ගොඩක් අඩුයි. ඒ වගේ පුහුණුව ලැබලා මොකද අපේ රටේ එහෙම පුහුණුවක් නැති නිසා අපේ අයට එහෙම පොඩි ගැටලුවක් තියෙනවා යන්න අපහසුකමක්. ඒ නිසා අපි ඒ ඔක්කොම කල්පනා කරලා අපේ කරිකුලම් එක අපේ නිර්මාණය කළේ බටහිර රටවල් සහ ඕස්ට්‍රේලියාව විශේෂයෙන්ම ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ තියෙන කරිකුලම් එකතු කරලා තමයි මේ විෂය නිර්දේශය සකස් කරන්න සූදානම් වුණේ. අපිට පුළුවන් ඒ අය සඳහා මොකද දැනටමත් යම් යම් පුහුණු වීම අලුත් ක්‍රම තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා තිනවා අපි මේ සම්බන්ධව මේ අයට පුහුණු කිරීම සඳහා. ඉතින් මම හිතන්නේ ඔබතුමාගේ ඒ කණ්ඩායම අපිට ඒ පිළිබඳව විශේෂඥතාවයේ තියෙන අය ගෙන්නලා අපිට පුහුණුව ලබා දෙන්න පුළුවන්. ඒ අයට කියාවකස්ලා දැනට ඉන්නවා නම් එහෙම නැත්නම් අලුතෙන් බඳවා ගන්න බලාපොරොත්තුවක් ඉන්නවා නම් ඒ අයට පුහුණු කිරීම කරන්නත් පුළුවන්. එම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමාලා දැන් අපේ රටේ රාජ්‍ය පැත්තෙන් මේ සම්බන්ධව වැඩිහිටියෝ පැත්තෙන් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සහ මේ ඊට පස්සේ වැඩිහිටියෝ වෙනුවෙන් පිළිහිටින ආයතන තියෙනවා. ඒ කියන්නේ වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි නිලධාරීන්, ඒ වගේම සමාජ සුබ සාධනාංශවල ඒ සමාජ සේවා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමාලන් ඇතුළු. එතකොට මේ ඔය ආයතන ටික තමයි අපේ රටේ ඔය වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් යම් මට්ටමකට පෙනී හිටින ආයතන කිහිපයකට තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝගේ අයිතිවාසිකම් සම්බන්ධව, ඒගොල්ලෝ රැක බලා ගැනීම සම්බන්ධව, ඒගොල්ලෝ රැක බලා ගැනීම සම්බන්ධව තියෙන ආයතන අධීක්ෂණය කරන්න ඉන්නේ ඔය ආයතන කිහිපය. එතකොට දැන් රජයෙන් එහෙම ආයතන කිහිපයක් තියෙනවනේ. එතකොට දැන් මේ වැඩිහිටියන් සම්බන්ධව පාඨමාලාවක් කරනකොට යම් හෝ සම්බන්ධයක් ඔය ආයතනත් එක්ක ඔබතුමාලට මම හිතන්නේ ඇති. මම කැමතියි ඒ ගැන චුට්ටක් දැනගන්න.
ඔව් අපි ගොඩක් කලාවට ඇත්තටම හුඟක් ඒ ආයතනත් එක්ක සම්බන්ධයි කියන දැනටම සම්බන්ධයි සමාජ සේවා නිලධාරීන් ඒ වගේ වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් වැඩිහිටි ලේකම් කාර්යාලයත් එක්ක මම වැඩ කරා දැන්පත් වැඩ කරනවා වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් සහකාර නිලධාරීන් එක්කත් වැඩ කරනවා එතකොට අපිට ඒ ප්‍රතිපත්ති අනුව ඒගොල්ලොත් එක්ක තමයි මොකද මේ විශේෂ සමහර වෙලාවට ඒ අය තමයි දේශන වලට එන්නේ අපිට විශේෂයෙන්ම දැන් දේශන වලට එන ආයතනයක් තමයි වැඩිහිටි ලේකම් කාර්යාලය. ඒ වගේම හෙල්පේජ් ආයතනය. එතකොට මේ දෙකම අපිට සම්බන්ධ වෙනවා. ඊළඟට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මේ සමාජ සේවා නිලධාරීන් සහ අධ්‍යක්ෂකවරු විශේෂයෙන්ම පරිවාස දෙපාර්තමේන්තුව අපිට සම්බන්ධ වෙන පරිවාස කාර්යාලය. ඒ නිසා රජයේ ආයතන කෙලින්ම සම්බන්ධ වෙලා දැන් අර එකක් තමයි දැන් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ නර්සින් ස්කූල් එක නර්සින් ස්කූල් එකේ පශ්චාත් ආයතන ආයතනයේ විදුහල්පතිනිය අපිට සම්බන්ධ වෙනවා. ඊළඟට බොරැල්ල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ඩොක්ටර්ස්ලා අපිට සම්බන්ධ වෙනවා. ඩොක්ටර් මම හිතනවා ඔබ දන්නවා ඇති අපිට දේශනවල හුඟක් වෙලාට ඉස්සරහට එන කෙනෙක් තමයි ඩොක්ටර් කුමුදු කියලා. ඉතින් ඒ බොරැල්ල ආයුර්වේද ආයතනයේ. ඒ වගේම මේ රජයේ ආයතන වල සම්බන්ධීකරණය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒගොල්ලොත් එක්ක තමයි මේ වැඩසටහන කරන්නේ. මොකද අපි පළවෙනි වැඩසටහන දෙකටම සම්බන්ධ වුණා වෘත්තීය පුහුණුව අමාත්‍යාංශය සම්බන්ධ වුණා. ඒගොල්ලෝ තමයි වෘත්තීය පුහුණුව අමාත්‍යාංශය තමයි අත් වශයෙන්ම මේ පාඨමාලාව ඒගොල්ලෝ කැමති වුණා මේ පාඨමාලාව කරන්න. ළමයි 48 දෙනෙකුට අපි මුලින්ම අපිට කරන්න පුළුවන් වුණා මාතර සහ අනුරාධපුරේ. ඉතින් ඒ නිසා රාජ්‍ය සම්බන්ධයත් එක්ක යනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වැඩිහිටියන් සම්බන්ධව ඒ තියෙන වැඩිහිටි නිවාස රජයේ වැඩිහිටි නිවාස අපි අත්වශයෙන්ම පුහුණු වලට දාන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ වැඩිහිටි නිවාසයකට විශේෂයෙන්ම ඔබ දන්නවා මේ අපි මීරිගම වැඩිහිටි නිවාසයක් තියෙනවා රජයේ පාලනය යටතේ තියෙන වැඩිහිටියෝ 250ක් විතර ඉන්නවා 250ට වැඩි 300ක් විතර ඇත්තම ඒ වැඩිහිටි නිවාසයේ ඉන්නේ මගේ ස්ටුඩන්ට් කෙනෙක් මම පුහුණු කරපු එක්කෙනෙක් එයා එතන අධිකාරිය හැටියට ඉතින් එයා එතනටත් අපි මේ අයව යොදවන්න බලාපොරොත්තු වෙන පුහුණු කාලය තුලදී. ඔව් බොහොම ස්තුතියි. මට තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නමුත් තවත් අයට ප්‍රශ්න අහන්න තියෙනවද දන්නේ නැහැ. බලමු අපි ඒගොල්ලන්ට තව අවස්ථාවක් දීලා නේද? හොඳයි ඔතුමා බොහොම ස්තුතියි. තව කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්න තියෙනවනම් අපි විමසන්න පුළුවන්. ක්‍රස්ටි පෙරේරා මහත්මයාත් ඉන්නවා. මොකද තව කණ්ඩායමක් ඉන්නවා අද මේ අපි දෙන්න විතරයි මේ සම්බන්ධ වෙන්නේ. හෙලෝ ඔව් කතා කරන්න. ඔව් මට දැනගන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ කියාගේ මේ වගේ ඩිප්ලෝමා එකක් කරපුවායින් පස්සේ ගොඩක් වෙලාවට දැන් අපි මම අහලා තියෙනවා මේ දැන් විදේශගත වීමකදී කියන්නේ විදේශ සේවා එක හරහා කරන ඔය දවස් 45 පාඨමාලාවක් තියෙනවානේ. එක දිගටම දින 45 අන්න ඒ සහතිකය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඊශ්‍රායල් වගේ නැත්නම් එයත් රටකට යනකොට ඒ දින 45 විදේශ සේවා එක හරහා ගන්න සහතිකය අත්‍යවශ්‍යයි කියලා. එතකොට දැන් මේ වගේ එකක් කරපුවාම අරකටත් අනිවාර්යයෙන්ම අපිට කරන්න දැන් කියන්නේ ඒකත් කරන්න අවශ්‍ය වෙයිද නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔව් දැන් ඒක හොඳයි ප්‍රශ්නේ අහපු එක. දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හුඟක් වෙලාවට යවන්නේ ජපානය වගේ රටවල් සහ ඊශ්‍රායලයේ රටවල් දෙකයි දැනට ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ ජපානයට යනවා නම් ඒ පාඨමාලාව කරන්න ඕනේ. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒගොල්ලෝ ජපානයේ ඉල්ලන්නේ අවුරුදු 18යි 30යි අතර අය. ඔව් 30ට වැඩි අයට ජපානයේ ඉඩක් නැහැ. මොකද දැන් ජපානයේ විශ්වවිද්‍යාලයක් තියෙන වැඩ කරන නිසා දන්නවා. ඒගොල්ලෝ කැමති තරුණ අයට. ගොඩක් තරුණ ළමයිට. ඒකෙනුත් ඒගොල්ලෝ මට පෞද්ගලිකව කියපුවා තමයි තරුණ පිරිමි ළමයිට වඩා කාන්තාවන්ට කැමති. මොකද ගෑනු දරුවෝ එහෙ ගියාම ඒගොල්ලන්ට තියෙන ගැටලුව තමයි අපේ ළමයි පනිනවා ගිහිල්ලා. හොරෙන්. එතකොට පිරිමි අයට වඩා ගෑනු ළමයි එහෙම කරන්නේ නැති හින්දා ඒගොල්ලෝ විශේෂයෙන්ම කැමතියි. ඉතින් එහෙම එකක් තියෙනවා ජපානයේ යනකොට ওই ප්‍රශ්න එනවා. ජපානයේ යනකොට අපි දන්නවා විදේශ සේවා නීති කාර්යාංශයේ සහතිකය අවශ්‍යයි. නමුත් යුරෝපීය රටවල් සිංගප්පූරු වගේ හොංකොං වගේ මේ ආසියානු රටවල් ගත්තත් ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තත් එහෙම අත්‍යවශ්‍යම කියලා නැහැ. දැන් ඇමරිකාවට යනවා නම් මේ සහතිකේ ප්‍රමාණය මොකද ඇමරිකාවේ ඉල්ලන්නේ මේ වෙනත් ඒ කියන්නේ මේ අර NVQ level එක එහෙම නැත්නම් මේ
විදේශ නියුක්තිකාරයන්සේ සහතිකය නෙමෙයි එහෙම කියලා ඒක අනිවාර්ය කරන්නේ නැහැ. ඒ නිසා ගාක් රටවල දැන් මේක විවෘත වෙලා තියෙන්නේ. අර පුහුණුව තමයි විශේෂයෙන් බලන්නේ විධිමත් පුහුණුවක් පැය ගාන සම්පූර්ණ කරලා තියනවද? ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ප්‍රායෝගික පුහුණුව කොච්චර කාලද? ප්‍රායෝගික පුහුණුව. ඒක කරපු විෂයන් මොනවද? ප්‍රායෝගික පුහුණුව කිව්වම මේගොල්ලෝ දැනගන්නවා පැය අපි පැය 400ක් විතර කරලා තියෙනවා කියලා ප්‍රායෝගික පුහුණුව. අන්න ඒක තමයි ඒගොල්ලෝ වැඩියෙන් බලන්නේ. මොකද එතකොට මෙයා මේ උපකරණ හැන්ඩල් කරන්න දන්නවා, මේවා මේ වැඩිටික් එක වැඩ කරන හැටි දන්නවා. මොකද රටවලට ගියාම උගා යන්ත්‍ර සූත්‍ර උපකරණ වැඩි. ඒතකොට ඒවත් එක තමයි වැඩ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ පුහුණුව බලනවා ඒ ප්‍රායෝගික පුහුණුවක් තියනවාද කියලා. අර කියපු කාරණේ අදාළයි ඔය සමහර රටවල් කීපයකට. රටවල් දෙකකට තුනකට වගේ තමයි තියෙන්නේ. නමුත් යුරෝපයේ තියෙන මේ වෙනකොටම රටවල් කිහිපයක් ඉල්ලනවා අය විශේෂයෙන්ම යුරෝපයේ පෝලන්තය ඒ වගේම ඕස්ට්‍රියාව වගේ රටවල් ජර්මනිය ඒ වගේ රටවල් ගත්තාම මේ ඒගොල්ලන්ට අර ඒ භාෂාව තමයි බලන්නේ ඉංග්‍රීසි භාෂාව මූලික වශයෙන් බලනවා. ඊට අමතරව මේ පුහුණුව තමයි බලන්නේ. දැන් විශේෂයෙන්ම ලොකු පුහුණුවක් ඕනේ නැහැ ඒගොල්ලෝ මේ භාෂාව ගැන. දැන් සිංගප්පූරුවට යනවා නම් භාෂාව ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ යම් මට්ටමේ කතා කරන්න සහ තේරුම් ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ කියනවා ප්‍රමාණවත් කියලා. ඉතින් ඒ විදිහට ඒක රටවල් අනුව වෙනස් වෙනවා. මොකද ලෝකයේ හැම රටකම මේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. එක රටක කියලා නැහැ. දැන් ඒ නිසා ඉල්ලුම තාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. හැම රටකම අර මේ ජොබ් ලිස්ට් එක ගත්තොත් උඩින්ම තියෙන ජොබ්ස් අතර එකක් තමයි මේක. ඒ නිසා මේ අර පුහුණුව ලබලා නැති යන අයත් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට සමහර වෙලාවට පොඩි ප්‍රශ්න එනවා. පුහුණුවක් ලබලා යම්කිසි ඉංග්‍රීසි භාෂාව යම් මට්ටමකින් කතා කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් නම් එතන මං හිතන්නේ ගැටලුවක් එන්නේ. තිරස්ති මහත්මයාට පුළුවන්ද මොකද්ද මේකට අදහසක් ඉදිරිපත් කරන්නේ? ඔව් ඒකට අර මේ මතන වෘත්තීය කියන්නේ මොකද මේ විදේශ රැකියාවේදී අර ඒගොල්ලන් සමහරක් රටවල් වල එක කියන්නේ ඒගොල්ලන් ගිවිසුම් ගත වෙලා තියෙනවා ඒ කට්ටිය යවනකොට. එතකොට අර ඒ ගිවිසුමට අනුව ඒගොල්ලන්ට මොන විදිහේ එකක් ඒ ළඟ කරලා තිබ්බත් සමහරකට ගිවිසුමට අනුව අනිවාර්ය කරලා තියෙනවා ඒගොල්ලන් දෙන පුහුණුව. මට දැන් ජපානයේ එක වගේ නම් මතනේ ජපාන් කට්ටියම තමයි ඇවිල්ලා පුහුණු කරන්නේ. ඒ වගේ ඒ ගොල්ලන්ගේ ගිවිසුමත් එක්ක තමයි ඇත්තට මේක තියෙන්නේ. එතකොට හැබැයි අර ඔයගලන්ට අනිත් රටවල් වලට ඇප්ලයි කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම වාට ජොබ් ඔෆර් එක දෙනවා නම් මෙහින් යන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට අවදයක් තියෙනවා දැනගන්න දැන් සාමාන්‍ය සර්ටිෆිකේට් එක ගත්තොත් දැන් NVQ දැන් ලංකාවේ සාමාන්‍ය NVQ level 4 NVQ level 3 4 ඒ දෙක යනවනේ මේ සම්බන්ධයෙන් එතකොට දැන් ඒ level දෙකට වඩා ඇඩ්වාන්ස්ද මේ ඩිප්ලෝමා කියන එක ඔව් මතන ලංකාවේ NVQ එකට වැඩිය අවස්ථාන වැඩි මේ level එකේ EQF level එකේ නේද සර්? ඔව් මේකේ මේ සහතිකේ යටින් මේ අපි සටහන දානවා EQF කියන එක according to the EQF certification කියලා. EQF කියන්නේ ඒ කරිකුලම් එක validation නැත්නම් ඒක කියනවා අපි මේ එක ඒ කරිකුලම් එක ස්ටෑන්ඩඩ් එක ගන්න හරි. ස්ටෑන්ඩඩ් එක නැත්නම් ප්‍රමිතිගත කරලා තියෙන මේ ක්‍රමය. එතකොට ඒක යටින් දැම්මම මේගොල්ලෝ බලනවා සාහිත්‍ය ඉංග්‍රීසි වලින් තියෙන්නේ. එතකොට බැලුවාම බොහෝ වෙලාවට අපේ පැය 450යි අපේ රටේ ඩිප්ලෝමා එකක් කරන්නේ. දැන් මම උගත් දන්නවා ලංකාවේ ඩිප්ලෝමා එක පැය 400 වන උපරිම කරන්නේ. නමුත් පැය 1500ක ඩිප්ලෝමා එකක් කරනවා කියලා කොහෙවත් නෑ ලංකාවේ. හැබැයි මේ අපි දැන් දෙවෙනි වතාවට මේ කරන්නේ. ඒ නිසා පැය 1500 කරගමන් ඒගොල්ලෝ දන්නවා මොකද ක්‍රෙඩිට් 60ක්. පැය 25 ක්‍රෙඩිට් එන්නේ. එතකොට ඒක ස්ටෑන්ඩඩ් එකක් තියනවා කියලා තමයි හිතන්නේ. ඔව් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක පළවෙනි වසරට සමාන වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක පළවෙනි වසරට සමාන වෙනවා. හරි සර් මමත් කැමතියි දැනගන්න පොඩි දෙයක් අපේ මේ ගම්ගේ මහත්මයාගෙනුයි ඒ වගේම අපේ අනිත් මහත්මයාගෙනුයි. දැන් එතකොට දැන් මේ වෙනකොට ජපානෙත් එක්ක මොන හරි අපි අපේ රට කිවිසුමකට ඇවිල්ලා මේ වෙනකොට වෘත්තීය පුහුණු එකේ යම් කිසි පාඨමාලාවක් දාරන්න මේ
අවස්ථාවක් දීලා තියෙනවා අපේ රටේ ළමයින්ට මම දන්න විදිහට ඒක මම හිතන්නේ දැන් මේ වෙනකොට ක්‍රියාත්මකයි ඒක මොන මට්ටමේ ඒ කියන්නේ NBQ 1 2 3 4 කියලා එහෙම තියෙන නිසා ඒක කොයි මට්ටමේ ක්‍රියාත්මක වෙන එකක්ද කියලා මම පොඩ්ඩක් හොයලා බලන්න ඕන. නමුත් දැන් එහෙම මේ වැඩිහිටි රැකවරණය පිළිබඳව පාඨමාලාවක් ක්‍රියාත්මක වෙන නියමිතයි වෘත්තීය පුහුණුවේ කියන. හරිද? එතකොට දැන් අපි හිතමුකෝ ස්කෝලර්ෂිප් එකකට රට යනවා නම් ඒ කියන්නේ මොන හරි උසස් අධ්‍යාපනයකට රට යනවා නම් ඒකේ තියෙන නිර්ණායක ටිකක්. අපි IELTS කරන්න ඕනේ ඊට පස්සේ ඒකේ මෙන්න මේ දේ මෙහෙම කරන්න ඕනේ මේ විදියට මෙහෙම කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලොත් එක්ක අපි ඇති කරගන්න කිවිසුම මත තමයි ඒක තීරණය කරන්නේ. එතකොට එහෙම නැත්නම් අපේ රටට ලබලා දීලා තියෙන කෝටා එක මත. ඒ කියන්නේ දැන් අපිට වැඩිහිටි රැකවරණය පිළිබඳව මෙන්න මේ පාඨමාලාවේ මෙන්න මේ මට්ටමට කරලා තියෙනවනේ ඕගොල්ලෝ අපේ රටට ඇවිල්ලා මේක ගැන ඉගෙන ගන්න නිකන් අපේ රටට ඇවිල්ලා මේ සර්විස් එක කරන්නේ. හරිද? එතකොට එහෙම ඒගොල්ලෝ මොනවා හරි මට්ටමක් අපිට දීලා තියෙනවනේ මෙන්න මේක මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ විදියට මොනවා හරි දැනට අපේ ඇවිල්ලා තියෙන කෝටාස් මොනවා හරි තියෙනවද? එහෙම නැත්නම් ඔබතුමාලගේ ආයතනය කොහොමද ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ? මොන විදියටද කියලා මට ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් පුළුවන්. වැස්ති පොඩ්ඩක් පැහැදිලි කරනවද ඒක? ඔව් මම හිතන්නේ මේක ජපානයේ සම්බන්ධව නම් ලංකාවේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ජපානයේ යවන්න. ඒක තව ගොඩක්ම ඒගොල්ලන් ඊශ්‍රායල් වලට වැඩි ගොඩක් ජපාන් වලට තමයි මම හිතන්නේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් විදේශ රැකියාවක යන්නේ. එතකොට දැන් අපි ඒගොල්ලන් එක්ක එහෙම ඩිරෙක්ට් සම්බන්ධයක් නැහැ. හැබැයි අපිට එකට සම්බන්ධ කරලා දෙන්න සම්බන්ධතා තියෙනවා. එහෙම කවුරු හරි ඒක හරහා මේ යන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් අපේ මම හිතන්නේ අපේ පුහුණුවේ අපි කරන්නේ දැන් අපි දැන් විදේශ රැකියාවගේ තියෙන පුහුණුවලදී තියෙන්නේ අර ඒ කියන්නේ අවශ්‍ය මූලිකම දැනුම ලබා දෙන එක තමයි ගොඩක් ඒගොල්ලන් කරන්නේ. අර අපි කියන්නේ ක්‍රෑෂ් කෝස් එකක් වගේ එකක් තමයි ඒගොල්ලන් කරන්නේ. බට් අපේ ට්‍රේනින් එක ඇතුලේ අපි දෙන්න හදන්න පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ට්‍රේනින් එකක්. ඒ කියන්නේ ගොඩක් අපි කියන්නේ දැන් සාමාන්‍ය ක්‍රෑෂ් කෝස් එකට වැඩිය 1500ක ට්‍රේනින් එකක් කියන්නේ ලොකු ට්‍රේනින් එකක්. එතකොට දැන් මේ රටවල් වලට ගියාම ඔබතුමාලගේ ඔය ට්‍රේනින් එක හැදුවේ මොකක් ටාගට් කරලාද? ඒ කියන්නේ එක්කෝ ලංකාව තුල මේ මිනිස්සු බලා ගැනීම එක සම්බන්ධව ඉම්ප්‍රූව් වෙච්ච මිනිස්සු ටිකක් හදන්නද? ඒ කියන්නේ බොහොම ප්‍රොෆෙෂනල් මට්ටමේ මිනිස්සු ටිකක් හදන්නද? එහෙම නැත්නම් රටකට ගිහිල්ලා සේවාවක් කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් මට්ටමේ මිනිස්සු ටිකක් හදන්නද මේක හදලා මේ දෙකම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙකටම. ලංකාවෙත් මේක වැඩිහිටියන් සම්බන්ධව ගත්තම ඉස්සෙල්ලා කිව්වා වැඩිහිටි නිවාසවල ගොඩක් ඒවා. හරි රයිට්. අපි දැන් ඕක හදනකොට ඕකේ මූල බීජයක් වැටෙන්න කොහෙන් හරි. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපේ රටේ මිනිසුන්ට අපේ රටේ ජනතාව වැඩිහිටි කට්ටිය බලා ගැනීම පිළිබඳ දෙවන්ත ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි දැන් අපේ ආයතන මම කියවනේ ඔබතුමාට 4ක් විතර තියෙනවා කියලා. මේ වෙනකොට ඇප්ලිකේෂන් 15000කට වැඩිය තියෙනවා බැඳෙන ඉල්ලුම් කරපු වැඩිහිටි කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට අධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ට මේ මිනිසු රැක බලා ගැනීම සම්බන්ධව දෙපැත්තෙම අවබෝධය ටිකක් අඩුයි දැන් මේ වෙනකොට. ඒකනේ අපේ ගාවට ඇප්ලිකේෂන් 15000ක් විතර ඉල්ලුම් කරලා තියෙනවා. මම කියන්නේ පුද්ගලික මගේ ආයතනෙත් එක තියෙන අත්දැකීම. එතකොට දැන් අපේ රටේ මේ සේවාව අවශ්‍ය වෙලා තියෙනවා මේ වෙනකොට. විදේශ රැකියාවකට යෑම කෙසේ වෙතත් අපේ රටේ ඉන්න මේ වැඩිහිටි කට්ටියට අපි කොහොමද සලකන්නේ? මේ ඉන්න වැඩිහිටි ආයතන වල හරි ගෙවල් වල හරි අපේ රටේ ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලාට ඩිසේබල් අයට අපි කොහොමද සලකන්නේ කියලා මොනවා හෝ යම් දල වශයෙන් හරි පුහුණුවක් ඕනේ. ඒක මම පිළිගන්නවා. එතකොට ඒ වගේම තමයි දැන් මේක විදේශ රටකට ගිහිල්ලා ඉවර වෙලා රැකියාවක් විදියට කරන්න පුළුවන්. එහෙම මොනවා හරි Tamanට ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න පුළුවන් විදිය දෙයක්ත් ඔබතුමාලගේ කෝස් එක හරහා සිද්ධ වෙනවා නම් ඒකත් බොහොම වටිනවා. එතකොට ඒක බොහොම මේ ඉහළ මට්ටමේ දෙයක් කියලා මම මේ වෙලාවේ පිළිගන්නවා. එතකොට ඒක එහෙමනම් ඒකට මූල බීජය වැටෙන තැන ගැන මට අදහසක් ගන්න ඕනේ. ඔබතුමාලා මේක ටාගට් කළේ. එතකොට විදේශ රටවල තියෙන ඉල්ලුම නිසාද මේ වගේ ශේෂ්ත්‍රයකට? එහෙම නැත්නම් ලංකාව තුළ තියෙන මේ දවැන්ත ප්‍රශ්නය නිසාද මේක හැදුවේ? මේක ඔය දෙකම මුල් කරා. මේක දැනට අවුරුදු 10කට විතර උඩදී මේ ඉතිහාස කතාව කියන්නේ දුර වැඩි මම කෙටියෙන් කියන්නම්. අවුරුදු 10කට විතර උඩදී 2010 අපි මේ ගැන සමීක්ෂණයක් කළා ලංකාවේ පුරාම. හරි. ඒකට අපිට උදව් කළේ හෙල්පේජ් ආයතනය. හෙල්පේජ් ආයතනය අපිට ලොකු මුදලක් අපිට වෙන් කරලා දුන්න පරීක්ෂණයක් කරන්න වැඩිහිටි නිවාස පිළිබඳව.
තෝරාගත්ත වැඩි නිවාසල අපි සමීක්ෂණයක් කළා. අපි බැලුවා මේවා පුහුණුව තියෙන අය කොච්චර ඉන්නවද පුහුණුව නැති අය කොච්චර ඉන්නවද කියලා. එතකොට ඒක බේස් කරගෙන අපිට ලෝකේ නෝර්වේ නෙදර්ලන්තයේ සහ නෝර්වේ කියන ආයතන වලින් අපිට උදව් කරා මේ පරීක්ෂණය කරන්න. විශේෂයෙන්ම මේකට සර්වෝදය කියන ආයතන සම්බන්ධ වුණා. මේ ආයතන එකතු වෙලා කරපු සමීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අපි ඩිප්ලෝමා එකක් සැලසුම් කරා ලංකාවේ වැඩිහිටියන් සඳහා. ලංකාවේ පළමු වරට මේක අත්‍යවශ්‍ය විශ්වවිද්‍යාලයකවත් තාම නැහැ. ඩිප්ලෝමා ඉන් ජෙරන්ටොලොජි කියලා. ජෙරන්ටොලොජි කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෘද්ධ විද්‍යාව. වෘද්ධ වේදේ කියන එක විෂය පිළිබඳව අවුරුද්දක ඩිප්ලෝමා එකක්. එතකොට දැන් මේ වෙනකොට මේ පාඨමාලාව කරගෙන යනවා NISD ආයතනයේ විසින් පාඨමාලා 3ක් විතර දැන් මේ වෙනකොට තුන්වෙනි බැච් එක ඒක කරේ ඇත්තටම මේ ආයතනයේ ප්‍රධානීන්ට සහ මේ සමාජ සේවා නිලධාරීන්ට. සමාජ සේවා නිලධාරීන්ට ඒ වගේම වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන්ට ඒ අයට තමයි මේ පාඨමාලාව කරේ. අනුරාධපුරේ එකක් කරනවා. ඒක ඉවරයි. දැන් ඒ වගේම හම්බන්තොට අපි එකක් කරා ඒකත් ඉවරයි. දැන් කොළඹ තමයි අනිත් එක කරන්නේ. ඒකට මේ පාඨමාලා කරගෙන යනකොට අපිට තේරුණ එකක් තමයි දේශීය ඉල්ලුමට සරිලන විදිහට මේ වැඩිහිටි නිවාසවල ඉන්න අයත් පුහුණු කරන්න ඕනේ කියලා. ඒකට අර අපි කලේ කලින් පුහුණුව කරේ ඩිප්ලෝමා එක කරේ රජයේ නිලධාරීන්ට. ඒකට නිලධාරීන් දැන් පුහුණුව ලැබලා තියෙනවා. ඒ වගේම ආයතනවල ඉන්න වැඩිහිටියන් රැක බලා ගන්න අයට කොහොමද මේ පාඨමාලාව සැලසුම් කරන්න කියලා අපි ඊළඟට සැලසුම් කරේ. ඒකට අපි පාඨමාලාවක් හැදුවා ඩිප්ලෝමා ඉන් සෝෂල් කෙයා කියලා. ඒකට සෝෂල් සමාජ රැකවර පාඨමාලාව අපි මුලින්ම අපෙන් ඉල්ලුවා ආයතනයක්. ඒ ආයතනය තමයි ඒකට කියන්නේ ඔබතුමාලා දන්නවා ඇති රාජනුණ ආයතනයක් තියෙනවා. ඒකට කියන්නේ මේ ගැලවීමේ හමුදාව කියලා. මම දැන් අහලා තියෙනවා ඇති ගැලවීමේ හමුදාව සැල්වේෂන් ආමි. ඒගොල්ලන්ගේ ඉන්නවා 300ක් විතර මේ රැකවරණේ ලබා දෙන මේ රැකවරණ සලසන අය. ඒ කියන්නේ කෙයා වර්කර්ස්ලා ලංකම තියෙන ආයතනවල. ඉතින් ඒගොල්ලන්ට කිව්වා අපිට මේ ඩිප්ලෝමා එක කරන්න කියලා. පස්සේ ඒගොල්ලන්ට ඩිප්ලෝමා එක අපි කරා අවුරුද්දක්. ඉතින් ඒ පාඨමාලා දෙක අවසන් කරලා තමයි අපි යෝජනා කරේ ලංකාවේ තියෙන වැඩිහිටියන්ස දැන් මේ වෙනකොට ලංකාවේ වැඩිහිටියන්ස 288ක් තියෙනවා. රාජ්‍ය නොවන ආයතන වලින් ක්‍රියාත්මක වෙන රජයේ ආයතන තියෙනවා වැඩිහිටි නිවාස රජයෙන් කරන 3ක්. මේ ප්‍රධාන වශයෙන් මීරිගම, සාලියපුර සහ යාපඩේ. ඊළඟට අපි දන්නවා තව එකක් තියෙනවා කතරගම. එතකොට දැන් මේ මීරිගම එකේ සහ මේ අනුරාධපුරේ වැඩිහිටි නිවාසයේ තියෙනවා. ඒක 250ක් විතර ඉන්නවා. ඒකේ ඉන්නවා වැඩිහිටියන් බලා ගැනීමට 73ක් විතර පිරිසක්. සාලියපුර එකේ. ඒ කට්ටිය අපි පුහුණු කරා මේ පාඨමාලාවම. ඒ ඩිප්ලෝමා එකක් නෙමෙයි සාමාන්‍ය පාඨමාලාවක්. ඒගොල්ලන්ට තුනේ ඩිප්ලෝමා එකක් කරන්න ඒගොල්ලන්ට අමාරු හින්දා සාමාන්‍ය පාඨමාලාවක් කරා අනුරාධපුරේ මේ වැඩිහිටියන් රැක බලා ගන්න කෙසේද කියලා. එතකොට එතනදී ওই පාඨමාලාව ටෙස්ට් කරා. ඊට පස්සේ අපි මේ මීරිගම වැඩිහිටි නිවාසී ඉන්න අයට සහතික පත්‍ර පාඨමාලා සාමාන්‍ය පාඨමාලාවක ඒකේ ඉන්න අධිකාරී විසින් එතන ඉන්න අධිකාරිවරයෙක් එයා විසින් කරා. එතකොට මේ විදිහට පාඨමාලා රාශියක් කරමින් තමයි අපි අධ්‍යක්ීම් ලබා ගත්තේ. එතකොට අපි ඒක විතරක්ම නෙමෙයි මේ පාඨමාලා විෂය නිර්දේශ සකස් කරන්න අපි පාවිච්චි කළා ඕස්ට්‍රේලියාවේ තියෙනවා ඒගොල්ලන්ගේ පාඨමාලාවක් තියෙනවා ඉන්ස්ටිටියුෂනල් බේස් කෙයා කියලා විෂය නිර්දේශයක්. ඕස්ට්‍රේලියාවත් අපි පාවිච්චි කළා. ඊළඟට ජපාන එකත් අපි පාවිච්චි කළා. ජපානයේ තියෙනවා මේ හෝස් කෙයා කියලා. ඒ කියන්නේ නිවාස මූලික රැකවරණය කියලා. ඒකත් අපි පාවිච්චි කළේ. ඒ විතරක් නෙමෙයි අපි ඇමරිකාවේ එකක් පාවිච්චි කළා. ඒකෙන් හැම එකක්ම කොටස් වශයෙන් අපිට ගැළපෙන විදිහට මේ කොටස් තුනම එකතු කරලා තමයි ආසියාවේ රටවල්, ඒ වගේම යුරෝපීය රටවල්, ඒ වගේම නැගෙනහිර රටවල් වල තියෙන දේවලුත් අපි අධ්‍යයනය කරලා තමයි අපි කරිකුලම් කමිටියක් දාලා තියෙනවා. ඒ කමිටිය එකේ ඉන්න විශේෂඥ කමිටුවක්. ඒගොල්ලෝ තමයි තීරණය මෙන්න මේ විෂයන්. විශේෂම කොළඹ විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි මහාචාර්යවරයෙක් ඉන්න ඒ අය ඊළඟට පෙරදින කැම්පස් එකේ මහාචාර්යවරයෙක් ඉන්න මේ විෂය පිළිබඳව ඒ වගේම නර්සින් ස්කූල් වල අය ඉදිරිය කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ විෂයට අදාළ නිර්දේශය සකස් කළේ. එතකොට මේ සකස් කරනකොට අපිට පේන ඕනනම් පිට රටකට ගැලපෙන විදිහට තියෙනවා. මොකද ඔය කේස් මැනේජ්මන්ට් කියන එක ලංකාවේ නැහැ. ඒ නිසා අපි ඒක පිට රට තියෙනවා. බටහිර රටවල් වල ඒක තියෙනවා. ඒ නිසා අපි කේස් මැනේජ්මන්ට් කියන විෂය අතුල් කරා.
ඊළඟට සෝෂල් වර්ක් කියන එක සමාජ වැඩ කියන එක අපේ රටට වඩා බටහිර රටවල් වල සහ ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒකට ජපානයේ තියෙනවා. ඒකට ඒක අපි අතුරු කළා. ඒ නිසා මේ කම්බයින් එක කම්බිනේෂන් එකක් තමයි තියෙන්නේ. ඕනනම් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් මේක පිටරටක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඇත්තට අර මම කිව්වාගේ අපි වැඩියෙන්ම උත්සාහ ගන්න පිටරට යවන්නම නෙමෙයි. 75%ක් 80ක් විතර අපේ උත්සාහය ලංකාවේ ඉන්න වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටියන් බලා ගන්න අයට මේ පුහුණුව දෙන්න අලුතෙන් වැඩිහිටි නිවාස හොගාලා හැදෙනවනේ ලංකාවේ. මේ වෙනකොට බරපතල විදිහට හැදෙනවා. දවසකට එකක් දෙකක් ඇති වෙන තත්ත්වයක් දැන් ඇහිලා දෙන කොළඹ දිස්ත්‍රික්කේ. එතකොට මේ අය බඳවා ගන්නේ කිසිම පුහුණුවක් නැති අය. එතකොට සමාජයට නෑදෑයෝ හිතවත් අය මේ මොකක්වත් කරගන්න බැරි අය මේ බඳවාගෙන තියෙනවා. ඉතින් අපි එල්ලීම් කරලා තියෙනවා මේ වැඩිහිටි නිවාස වලින් කරුණා කරලා මොකද වැඩිහිටියන් සම්බන්ධව තියෙන අත්පොතේ වැඩිකම් කාර්යාලයේ තියෙන නිකුත් කළ අත්පොත හෑන්ඩ්බුක් එකක් ඒක පැහැදිලිව කියලා තියෙනවා වැඩිහිටි නිවාසවල පුහුණුව ලැබපු අය ඉන්න ඕනේ කියලා වැඩිහිටියන් පිළිබඳව. ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම උපදේශක වර්ගයක් හෝ වරයෙක් මනෝවිද්‍යා උපදේශක වරයෙක් හෝ වරියක් ඒ ආයතනයේට අනියුක්තව හෝ ඉඳලා හිටලා ඇවිල්ලා ඊකට සැරයක් ඇතුළේ උපදේශන ලබා දෙන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. හැබැයි ඒක පොත්තට සීමා වෙලා තියෙන සමහර තැන්වල දකින්න නැහැ. ඒ නිසා තමයි මේක බරපතල අර්බුදයක් වෙලා තියෙනවා. ලංකාවේ ඒ වගේම ආසියානු සමහර රට ඒ නිසා දැන් විශේෂයෙන්ම අර අස්සිමාත්මේ ගෝවාගේ අපි ජාත්‍යන්තරයටත් දැන් මේක මියන්මාරෙත් කරනවා. මියන්මාරේ ලොකු ප්‍රශ්නයක්. ඒකට මියන්මාරෙත් මේ වැඩිහිටියන් රැකබලා ගැනීම උණු කිරීම ඉතා මන්දගාමී තත්ත්වයේ තියෙනවා. ඒක හැබැයි ඒගොල්ලෝ කැමති වුණ වෙලා සිංගප්පූරුවට. නිසා මේක වෙන රටවලත් මේක කරනවා අපි. ලංකාව විතරක් නෙමෙයි ලංකාව තැනක් විතරයි. ඒ නිසා මේක මේ කතිකාවතකින් ගොඩනැගුණු පාඨමාලාවක්. ඒ නිසා මේක තනි මූලාශ්‍රයක් කියලා අපිට ගන්න බෑ. එක තැනකින් මේ මූලාශ්‍ර රාශියක එකතුවක් තමයි මේකේ ආරම්භය. ඒ නිසා තමයි මේ පාඨමාලාව අපි දැන් දෙවෙනි කණ්ඩායම මේ සමාජ රැකවරණය පිළිබඳව පාඨමාලා හතරවෙනි එක හැටියට මේක වැඩිහිටි රැකවරණ පාඨමාලාවේ දෙවෙනි එක. ඒ නිසා මගේ මහත්තයාගේ අදහසට මම එකගයි. මේ ඒ වගේම පොන්චි දෙයක් කියන්නත් තියෙනවා මේ කමක් නැද්ද දන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් දැන් අපි හිතමුකෝ දැන් ওই වැඩිහිටි නිවාසවල ඔබතුමා කිව්වා වගේ ඒ මොනවා හරි වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු මොනවා හරි මායක තියෙනවා. එතකොට ඒවා තුමා කියපු විදිහට ඒ පුහුණුව නොලත් මිනිස්සු තරම් සේවය කරනවා. හරි. ඒක නෙමෙයි මෙතන මම පුද්ගලිකව දක් ප්‍රශ්නයක් විදිහට ඒක නෙමෙයි මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නේ. දැන් මේ රටේ මොනවා හරි අපි හිතමුකෝ රජයේ විසින් ජාතික වැඩපිළිවෙලක් හදලා තියෙනවනේ රටේ වැඩිහිටියා සම්බන්ධව කොහොමද මේ වැඩිහිටියෙක් වයසට ගියාන් පස්සේ මේ මිනිස්සු රැකවරණය ලබන්නේ කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. එතකොට අපේ රටේ ජාතික වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වැඩිහිටියා රැකබලා ගැනීම සම්බන්ධව. එහෙම ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් අපේ වගේ ආයතනවලට ඇප්ලිකේෂන් 15000වල් 20000වල් 30000වල් ගොඩ ගහන්න හේතුවක් වෙන්නේ නැහැනේ. එතකොට මේ රටේ ජාතික වැඩපිළිවෙලක් නැහැ වැඩිහිටියා සම්බන්ධව. ඒ කියන්නේ වැඩිහිටියාගේ හෙට දවස කොහොමද සුරක්ෂිත වෙන්නේ කියලා රටේ නීති පද්ධතියක් හැදිලා නැහැ හරියට. එතකොට අපි හිතමුකෝ දැන් ඔය වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටි කට්ටිය කොහොම හරි රැකබලා ගන්නවනේ. එතකොට ඒ හැම වැඩිහිටි නිවාසකම ඉන්නේ අපි හිතමු වැඩිහිටි 50ක් එහෙම නැත්නම් 100ක් 150ක්. හැබැයි ඔය 150ක් වැඩිහිටි නිවාසක ඉන්නකොට තවත් වැඩිහිටි කට්ටිය 2000ක් මේ එළිය මහපාරේ සමාජයේ ඕන තරම් ඉන්නෝ රැකවරණයක් ලබන්න නැතුව ජීවත් වෙන්න විදියක් නැතුව. එතකොට ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඕක තමයි ඒකේ ඇතුලේ තියෙන ඇත්ත ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම කියනවා නම් ජාතික වැඩපිළිවෙලක් නැහැ වැඩිහිටියා රැකබලා ගැනීම සම්බන්ධව. ඒක නිසා ඔය ඔබතුමාලාගේ පාඨමාලාවට ලංකාවේ කරන එකක් නිසා මම යෝජනා කරනවා මෙන්න මේ තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා හෝ එහෙම නැත්නම් තමන්ගේ සමීපතයින් මේ වගේ අසරණ භාවයටපත් වෙන්න මූලික හේතුව මොකක්ද? එහෙම නැත්නම් ඒකට මොකක්ද එහෙම වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් කසාද බඳපු නැති කෙනෙක් ඉන්නව නම් දරුවෝ සලකන්නේ නැති කෙනෙක් ඉන්නව නම් ඒ වගේ කෙනෙකුට මොකද්ද කරන්න පුළුවන් කියන වගේ පාඩ එකකුත් මේගොල්ලන්ට ඇඩ් වෙන්න ඕන. ඒ කියන්නේ ඔය පාඨමාලාවට මගේ යෝජනාවක් ඒක. දැනට තියෙනවා. මොකද ඔක මුතුමා මම හිතන්නේ විශේෂ නිර්දේශය කියවලා නැති හින්දා මම දැන් ගැටලුව තියෙන්නේ. විශේෂ නිර්දේශයේ මම පැහැදිලිව දාලා තියෙනවා මේ එක වර ප්‍රායෝගික පුහුණුව දෙන එක තැනක් තමයි වැඩිහිටියන් ඉන්න නිවාසය. ඒකට කියන්නේ හෝම් බේස් කියලා.
වෙනම විෂයක් අපි දාලා තියෙනවා ගෙදර තියාගෙන වැඩිහිටිය රැක බලා ගන්න කෙසේද කියන එක. ඒක පැය සාමාන්‍යයෙන් 150ක් විතර උගන්වනවා. ඒ නිසා ඒක මම කිව්වේ ඒකයි හැම එකතු කරලා තියෙනවා. මේ විෂය මේ තාම දැක්කේ නැහැනේ මේක තියෙනවා. ඔබතුමාට අවශ්‍ය නම් මට ඒ පොත එවන්න පුළුවන්. ඒ පොතේ සියලුම විස්තර තියෙන පිටු 100ක විතර පොතක්. ඉතින් ඒකේ තියෙනවා ඔය හෝම් බේස් කියා කියන එක කොහොමද ප්‍රජාව කියන්නේ වැඩිහිටියව ගේ ඇතුලේ තබාගෙන ගෙදර තියාගෙන ගෙදර ඉන්න කෙනෙක් යාව රැකගන්න කියන එක. කොහොමද ඩිමෙන්සියා හැදිච්ච රෝගියෙක් වැඩිහිටියෙක් ගෙදර තියාගෙන රැක බලා ගන්න. ඉතින් ඒ වගේ ඒ සියල්ලම තියෙනවා. ආයතනගත අය බලා ගන්න එකයි ගෙදර තියලා බලා ගන්න එක. දැන් ඔය ජපානයේ මේ වෙනකොට අලුතෙන්ම ඇහිලා තියෙන කන්සෙප්ට් එකක් කමියුනිටි බේස් කියලා. ප්‍රජා මූලික රැකවරණය. ප්‍රජා මූලික රැකවරණය කියන්නේ ගමේ අය තමයි වැඩිහිටියව බලා ගන්න සමහර අය. දැන් ඉන්දියාවෙත් වැඩිහිටියෝ බලා ගන්න තියෙනවා ඒගොල්ලන්ගේ තියෙන වෙනම ක්‍රමයක් බද්ධ පවුල් කියලා. බද්ධ පවුල් ක්‍රමය තමයි වැඩිහිටියව රැක බලා ගන්න. අපේ තිබුණ විස්තෘත පවුල් ක්‍රමය තමයි. හැබැයි බද්ධ පවුලක් තමයි වැඩිහිටිය බලා ගන්න. ඒ නිසා ඒ ක්‍රමය ගැන අපි පැහැදිලිව උගන්වනවා පුහුණු දෙනවා. ඒ නිසා ඒ විෂය ඔබතුමා කියන කරුණේ ඔක්කොම ඇතුල් කරලා තියෙනවා. මම අනෝෂා මට තියෙන ගැටලුව පාඨමාලාව කරන විදිය. මම සම්බන්ධ වෙන්නේ දෝහ කටාර් වල ඉඳලා. මට පුළුවන් ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න මේ විදියටම ඒ ප්‍රැක්ටිකල් ලෙවල් එකට ආවම මොකක්ද කරන්නේ කියලා තියෙන ගැටලුව. තිරස්ති අපි කොහොමද එයා දෝහ කටාර් කෙනෙක් කොහොමද එයාට ඒක සර් මියුට් කරන්න. අපිට දේශන නම් කරන්න ගැටලුවක් දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික පුහුණුව තමයි තියෙන ප්‍රශ්නය. මොකද ප්‍රායෝගික පුහුණුව අපේ අධීක්ෂණයේ යටතේ කෙරෙන්න ඕනේ. අපි ඒ සඳහා මෙන්ටර්ස්ලා එහෙම නැත්නම් සුපරීක්ෂණ කරන අධීක්ෂකවරු පත් කරනවා. ඒ අධීක්ෂකවරයා තමයි මේ පුහුණුව අධීක්ෂණය කරන්නේ. ඔබ නිවාසයක වැඩ කරන පැය ගාන සහ කරන වැඩ අධීක්ෂකවරයා සම්පූර්ණ අධීක්ෂණය කරාට පස්සේ යාගේ වාර්තාව අනුව තමයි අපි සාහිතිකය නිකුත් කරන්නේ. ඉතින් එන්නේ ප්‍රශ්නය තියෙනවා මේ ඔහි ඉඳලා කරන්න ගියාම අපිට ඔහි නිවාසවල වැඩ කරන එක ගැන කොහොමද අපිට පුළුවන් නම් සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබට වැඩ කරන්න ඉඩකඩ තියෙනවා ඒ වගේම අධීක්ෂණය කරන කෙනෙක් ඉන්නවා ඒ විෂය පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට එහෙම යම්කිසි මට්ටමක සොයා බැලීමක් කරන්න පුළුවන්. නමුත් අපිට මේ අත්දැකීම අලුත් අත්දැකීමක් සාමාන්‍ය අපි දන්න තැන්වල නම් අපිට පුළුවන්. දැන් අපි මියන්මාර් වගේ රටවල් වල කරනවා නම් පිලිපීනේ මියන්මාර් වගේ කරනකොට අපේ තැන්වල දැන්ටමත් අපේ කණ්ඩායම් ඉන්නවා. ඒකට ඒ අය අධීක්ෂණය කරන්න පිළිවෙල හදනවා. ඉතින් මෙතන අපිට මැද පෙරදිග හින්දා අපිට තාම එහෙම අපේ සම්බන්ධතා නැහැ. අපි ඒක බලන්නම් අපිට කොහොමද කරන්න කියලා අපේ ස්ටාෆ් බෝඩ් එකත් එක්ක කතා කරලා අපි තීරණයක් දෙන්නම් ඔබට. එහෙම නේද? බොහොම ස්තුතියි. මම නර්සරි එක ටීචින් කරන්නේ. ඔව්. මම දන්න තරමින් මෙහෙ නෑ. මම දන්නේ සම්බන්ධව කිසි දෙයක් මෙහෙ ඔහොම දෙයක් තියෙන කියලාවත් නම් මට කොහොමද කරන්න පුළුවන් කියලා දැන් මොකද මම කැමති කෝස් එක කරන්න. හොඳයි. අපි කවුද නම අනු නේද? අනු අපි මේ ඔයාට විස්තර සාකච්ඡා කරන්නම් අපේ බෝඩ් එක කතා කරලා අපි ඔයාට දැනුවත් කරන්නම්. අපිට ඔයාගේ නම්බර් එක තියෙනවනේ. අපි ඔයාට දැනුවත් කරන්නම් කොහොමද අපි ඒක සැලසුම් කරන්න කියලා. අනුගේ විස්තර තියෙනව නේද? ඈ? විස්තර තියෙනව නේද අනුගේ? ඔව් එයාගේ විස්තර තියෙනවා. එයාගේ නේද? සංදීප් තියෙනවනේ. එතකොට අර කලින් කියපු දෙයට සම්පූර්ණ වියදම නැත්නම් කෝස් ෆී එක වෙන්නේ 45යි 45000යිද? ඔව්. අපි ඇඩ්මිෂන් ෆී එකක් ගන්නෑ. මොකද අපි බැලුවේ ඒකත් රුපියල් 2000ක් ගත්තාම ඔයගොල්ලන්ට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. අපිට අර යුනිවර්සිටි එකේ ෆී එක අයින් කරන්න වෙන කොහොමත් ඒකට අපිට දෙන්න වෙනවා. දැන් මොකද සහතිකය දෙන්නේ ආයතනයේනේ. ඒෝ ආයතනේ ඒකට අපි වෙන් කරන්න වෙනවා. ඊළඟට අපිට අනිකුත් ඔය ෆීල්ඩ් ප්‍රැක්ටිස් වලට යන සර්ලට
මෙන්ටර්ස්ලාට අපිට පේ කරන්න වෙනවා. ඒක ඇත්තම මේක ලොකු ප්‍රොෆිට් එකක් තියෙන පාඨමාලාවක් නෙමෙයි. අපි ඒ වගේ වෙනම කරනවා නම් මේක අපි මේ පාඨමාලාව විතරක් නෙමෙයි තව පාඨමාලා විශාල ප්‍රමාණයක් කරනවා. මේ ඩිප්ලෝමා එකක් නේ. අපි ගාව තියෙනවා මාස්ටර්ස් තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා තියෙනවා වෙනත් පාඨමාලා ගොඩක් කරනවා මේ ආයතනයේ. නමුත් මේක එක පාඨමාලාවක් විතරයි. හරි. එතකොට ඒ අර මේ විශ්වවිද්‍යාලයට වෙන් කරන ප්‍රමාණයත් එක්ක තමයි 45000 වෙන්නේ සර්. ඔව්. අපි ඒකට වෙනම ගන්න ඕකෙම තමයි ගන්න. ඕකෙම මුදලක් එන්නේ. හරි සර්. හරි. කොහොමද සර් චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් පස්සේ ඉස්සරහට එතනින් ඉස්සරහට තව ලෙවල් වලට යන්න පුළුවන් මොන හරි පාඨමාලා ඉස්සරලා කරනවද? ඔව් අනිවාර්යෙන්ම අපි සැලසුමක් තියෙනවා සිංගප්පූරුවේ තියෙනවා මේ වගේ විශ්වවිද්‍යාල තියෙනවා කීපයක් ඒගොල්ලෝ ජෙරන්ටොලොජි පාඨමාලාව ජෙරන්ටොලොජි කියන්නේ වෘද්ධ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි බව තියෙනවා. පශ්චාත් උපාධි කිව්වට PhD බව තියෙනවා. එතකොට අපි දැන් මේ සිංගප්පූරුවයි අපි ඇත්තටම සාකච්ඡා කරනවා ඉස්සරහදී දැන්ට ජපානයත් එක්ක සාකච්ඡා කරලා තිනවා. ජපානයේ මත්සුමොටෝ කියන විශ්වවිද්‍යාලයත් එක්ක අපිට මාස්ටර් එකක් කරන්න පුළුවන්. ලංකාවේ මාස්ටර් එකක් නැහැ මේ පිළිබඳව. පශ්චාත් උපාධිය. එතකොට අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ අදහස් දෙකක් තියෙනවා. දැන් ඒක මතක් කරුව එකක් තමයි ලංකාවේ වෘත්තීය වේදී සංගමයක් වැඩිහිටියන් රැකබලා ගැනීම සම්බන්ධව ජෙරන්ටොලොජිකල් ඇසෝසියේෂන් එකක් නිර්මාණය කරන්න මේ පාඨමාලාව කරපු හැමෝම සම්බන්ධ කරගන්න. මේ ඩිප්ලෝමා එක කරපු හැමෝම දැන් වෛද්‍යවරුන්ගේ සංගමයක් තියෙනවනේ ඔබ දන්නවනේ GMO එක ඒ වගේ සංගමයක් ලංකාවේ නිර්මාණය කරලා මේ හැබැයි ඒකට ඩිප්ලෝමා එක අනිවාර්යයි. ඩිප්ලෝමා එක තියන අයට අපි ඊට එහාට උපාධියක් හෝ පශ්චාත් උපාධියක් දක්වා සැලසුම් කරමු. මොකද අපෙන් ඉල්ලීම් තියෙන විශාල වශයෙන් මේ අපිට උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමා කරන්න කියලා දැනට කරපු අයගේ. ඉතින් අපි ඒ ගැනත් සලකා බලමින් අපිට ආචාර්ය මණ්ඩලය තමයි හොයන්න. අපි ආචාර්ය මණ්ඩලය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. අපිට හුඟක්ලාට ඒකට විදේශ දේශකවරුත් ගෙන්න ගන්න සමහර අවශ්‍ය වෙයි. ඒ නිසා චිරස්ති මහත්මයා මේ වෙනකොටත් විදේශීය විශ්වවිද්‍යාලවල දේශකවරුත් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපිට ඉදිරියේදී පශ්චාත් උපාධි මට්ටමේ පාඨමාලාවල හොඳයි සර් ගොඩක් ස්තුතියි. තව ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න මේ දැන් මම දැනට අවුරුදු දෙකකට කලින් ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. ඔව් කොහෙද කරේ? මම කරේ ආයතන කියන්නේ පන්නිපිටිය ආයතනයෙන් කරේ. ඔබතුමාට කිව්වේ ආයතන තුනක් තියෙනවා කියලා. මම දන්නවා. ඔව් මට ගියා ඉතින් මම හිතන්නේ ඔය ගානට වඩා දෙගුණයක් වගේ වේදන් වුණා මට. ඔව් අපි දන්නවා. හොඳයි නොකියන හොඳයි. ඔබතුමාට දැන් මොකද්ද කරන්නේ? රැස්සාවක් කරනවද? ඔව් මම ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ගමන්ම කියා හෝම් එක මම වැඩ කරා. දැන් දැනට අවුරුද්දක් මම වැඩ කරගෙන ඉන්නවා තාම. ඔව්. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මට විදේශ රටක රැකියාවකට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැන් ගොඩාක් තැන් හොල බැලුවාම ඒ තැන් වලින් තියෙන්නේ මේ ෆීමේල් වර්කර්ස්ලාට තමයි ගොඩක් තියෙන්නේ. වැකන්සීස්. ඇත්ත ඔබ කියන එක ඇත්ත ගොඩක්ම දැන් අපිත් හොයලා බැලුවා. විශේෂයෙන් ඊර්ෂ්‍යාල් වලට ගන්නේ ජපානයේ මම කිව්වේ උදාහරණයක් ඇටියට ජපානයේ තුමා මාත් එක්ක පෞද්ගලිකවම කිව්ව එකක් තමයි අපි කැමති ගෑනු දරුවෝ ගන්න ගෑනු ළමයි. ඒතුව අපේ පිරිමි ළමයි ගිහිල්ලා එහෙම පයින්නවලු රස්සාව කරන ගමන් ගිහිල්ලා වෙන ටික දවසක් ඉඳලා ඒකේ පඩිමදි කියලා වෙන එකකට පනිනවා. පැනලා හොයාගන්න නෑ ආව. ඊට පස්සේ මොකක් හරි මේ කාර්මික වැඩක් කරන ඔය මේ කාර් හදන තැනක වැඩ කරනවා. එතකොට ඒගොල්ලෝ ගෙනිච්ච එක්කෙනාට හරි ප්‍රශ්නයක්. ඒ නිසා අපි කැමති නැහැ කියලා ඒගොල්ලෝ කිව්වේ ගෑනු ළමයි පුළුවන් තරම් එවන්නේ. ඒ වගේම ඊර්ෂ්‍යාලේත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඊර්ෂ්‍යාලේටත් හුඟක් අය ගන්න අපේ ගෑනු දරුවෝ. දැන් ගෑනු දරුවෝ ගොඩක් අය අපේ ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ ගොඩක් හොඳයි. මොකද මේ ඒකේ තව කාරණයක් තියෙනවා. දැන් අපි එකක් ජපානයේ අර පයින්නවා කියන එක. නමුත් අනිත් රටවල කාන්තාවන්ගේ කෙයා එක හොඳයි කියලා ඒගොල්ලෝ. කියන්නේ හොඳට බලා ගන්නවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ටිකක් අර අපි කියන්නේ මේ ප්‍රසන්න විදියට කතා කරනවා. ඒගොල්ලෝ හොඳට කෙයා කරනවා. ඒ වගේම මේ වැඩිහිටියෝ කැමති කියලා ඒගොල්ලන්. දැන් සිංගප්පූරුවෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. සිංගප්පූරුවෙත් අපි දැන් ගියේ එක්කන කාන්තාවක්. ඒකට ඒගොල්ලෝම ගැටලුවක් තියෙනවා. හැබැයි ඇමරිකාවේ ඔය ප්‍රශ්නේ නැහැ.
ඇමරිකාවේ වගේ රටවල ඇමරිකාව කැනඩාව වගේ එහෙම නැහැ. ඒ නිසා මොකද ඇමරිකාවේ මං හිටපු නිසා දන්නවා. ඇමරිකාවේ එහෙම ප්‍රශ්න නැහැ. ඇමරිකාවේ පිරිමි අයට ගොඩාක් පිරිමි අය තමයි මං හිටපු තැන්වල නම් ගොඩක් හිටියේ. පිරිමි අයට ලොකු ඉල්ලුමක් තියෙනවා. එහෙම වුණොත් සර් දැන් මේ ඔබතුමාලගේ ආයතනයෙන් අපිට එහෙම විදේශ රැකියාවක් මේ කියන්නේ හොයලා දෙනවද? එහෙම නැත්නම් අපි වෙන තැනකින් හොයා ගන්න ඕනේද? අපි එහෙමනම් පොරොන්දු වෙන්නේ නැහැ. අපි උදව් කරනවා අපි. ඒ කියන්නේ අපි පොරොන්දුවක් එන්නේ අපිට ඒක කරන්න බෑ. මොකද අපේ ජොබ් එක ඒක නෙමෙයිනේ. අපි පිටරට යවන ආයතනයක් නෙමෙයිනේ. අපිට ඒක ඇත්තම අපි ප්‍රොෆෙෂනල්ස් අපි වෘත්තිකයෝනේ. ඉතින් අපේ ආයතනයේ ඉන්නේ ගොඩාක් වෘත්තිකයෝ. දේශකවරු, ආචාර්යවරු, මහාචාර්යවරු. ඉතින් අපි ඒ ජොබ් එක ගන්න කැමති නෑ. හැබැයි අපිට මෙහෙම එකක් උදව්වක් කරන්න පුළුවන්. නම් පොඩි උදව්වක් කරන්නම්. මෙන්න මෙහෙම දැන් ඔබ කියන නිසා ආයතනයක් තියෙනවා මේ එහෙම යවන ආයතන දෙකක්. අපි දන්න හිතවත්ම. ඒකට අපේ එකක් තමයි ජපාන් යන එකක් තියෙනවා. තව එකක් තියෙනවා සිංගප්පූරු ඊළඟට සහ මැලේසියා යවන ආයතනයක් තියෙනවා. ඒක තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. එතකොට ඒගොල්ලෝ හැබැයි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. නොමිලෙම යවනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන අපිට පාඨමාලාවට ආවොත් පාඨමාලා ඉවරන ගමන් අපිට ඒගොල්ලෝ අපේ සහතිකය අරන් ගියොත් ඒගොල්ලෝ පොරොන්දුවක් වෙනවා අපි යවනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අය කරන්නේ නැහැ සල්ලි. ඒ කම්පැනියෙන් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒගොල්ලෝ මේ ඉන්ටර්විව් එකක් කරනවා. දැන් සිංගප්පූරු යනවා නම් සිංගප්පූරුවේ ඉන්න ආයතනයෙන් ඔබ ඉන්ටර්විව් කරනවා ඔන්ලයින්. ඒ කියන්නේ ස්කයිප් එක හරහා ඒ ඉන්ටර්විව් එකෙන් සමත් වුණොත් ඒගොල්ලෝ ඔබට එන්න කියනවා. ඉතින් එහෙලා සාමාන්‍යයෙන් ලක්ෂ 1.5කට කිට්ටුව ආදායමක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම ආයතන තියෙනවා අපිට උදව් කරන. ඉතින් අපේ ආයතන වලට කතා කරලා උදව්වක් හැටියට අපිට කරන්න පුළුවන්. තර අපිට පොරොන්දු වෙන්න බෑ. අපි ඒ වැඩේ කරන්නේ නැහැ ඇත්තටම. එහෙම කරා හැකි අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඔව්. දැන් එහෙම වුණොත් දැන් මට ওই පැය ගාන දැන් මම කෝස් එක කරා කියමුකෝ. ඔව්. එතකොට මම අර අවුරුදු දෙකක් වැඩ කරගෙන ඉන්නවා. තාමත් මම වැඩ කරනවා කෙයා හෝම් එක. එතකොට මම අර ප්‍රැක්ටිකල් හවර්ස් ගාන ඒක මට ප්‍රශ්නයක් නැහැ නේද? අපිට ප්‍රැක්ටිකල් අවශ්‍ය ගාන කරන්න වෙන්නේ නැහැ. ඔබේ වැඩ කරන තැනින් අපිට ලියුමක් අරන් එන්න. ඔබේ ටික අපිට දෙන්න පුළුවන්. අනිත් එක ඔයාට මේ අර සිංගප්පූරුව වගේ යන එකට අර ආයතනයේ කෙලින්ම ගනි. මොකද ඔයාගේ අවුරුදු 2ක පුහුණුව කියන්නේ ඒගොල්ලෝ ඉතාලම වැදගත්. ඒගොල්ලෝ ඉල්ලන්නේ මාස 3ක පුහුණුව. දැන් ඔයාට අවුරුදු 2ක් තියෙනවනේ. ඔව් මම මොකද අවුරුදු අනිත් එක ඒගොල්ලෝ ඔයාගේ charge කරන්නේ නැහැ. ඔව් තිරස්ටි මාත්මේ. ඔව් නෑ ඒක ඒගොල්ලෝ charge කරන්නේ නැහැ කියලා මම කිව්වේ. අනිත් පැයවන ආයතන වගේ කීයක්වත් ගන්න නැහැ. ඔයාට එයා ටිකට් එකත් ඒගොල්ලෝ දෙනවා. එයා ටිකට් එකක් දෙනවා සියල්ලම දෙනවා. රයිට්. ඉතින් අපිත් එක්ක අපි මේ සබ්ජෙක්ට් එකේදී අපි පරිස්සමින් තමයි ඔය රටයවන ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද අර ගොඩක් අය යවනවායි කියලා මේ ලොකු මුදල් අය කරලා එහෙම මාෆියා එකක් විතර තියෙන්නේ. කෝස් එක කරපු දැනින්නුත් මට සම්බන්ධ කරා ආයතන 3-4ක්ම. මොකද මට විශ්වාසයක් තිබුණේ නැහැ. ගිහලා කතා කරනකොටම තේරෙනවා දේවල්. ඔව්. මේ ඒක තමයි සමහර තැන්වල එහෙම තියෙනවා. ඒ පැත්ත ඔය ඒජන්ට්ලා කියන අය ටිකක් ප්‍රශ්නකාරී තැනක ඉන්නේ. ඉතින් අපි ඇත්තටම අපි ඒවට අනිත් එක තියෙනවා වෙබ්සයිට් තියෙනවා. ඔයාට දැන් යුරෝප් වලට වගේ ඇප්ලයි කරනවා ඩිරෙක්ට් මේ ඔය හෝම් බේස් කියා වගේ ජොබ්ස් වලට ඩිරෙක්ට් මේ ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඒව ගැන දැනුවත් කිරීමක් කරන්නම් මේ පාඨමාලාව තුල. එතකොට ඒක ඔයගලන්ට try කරන්න පුළුවන්. මෙයා දැන් ටිකල් කරලා තියෙන නිසා මෙයාට පාඨමාලා ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. මොකද මෙයාට මේ වාසියක් තියෙනවා. මෙයා ප්‍රැක්ටිකල් කරනෝනේ දැන් කරන කෙනෙක්. හරි එහෙමනම් තව ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡාව නවත්තමු. මොනාරි තියෙනවා නම් අපිට දිනේදී අපි සාකච්ඡාව දැන් පාඨමාලා පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ මුල සති දෙක ඇතුළත පාඨමාලාව. එතකොට අපි ඉදිරි සාකච්ඡාවලදී මේ වැඩ තියෙන කරුණු සාකච්ඡා කරමු. වෙන මොනවාද ත්‍රස්ටි මේ මාත්මය තව තියෙනවද අපිට කතා කරන්න? ටිකක් කතා කරන්න පුළුවන්ද? මම මේරියන්. ඔව් කියන්න. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ මම අවුරුදු 8ක්ම සිංහෝම් එක කරා. ඔව්. ඒකට මම එහි IT එක ගත්තු කෙනෙක්. මම දැන් තව කැමති මගේ මේ වෘත්තියට මට තවත් එකතු කරගන්න මම මේකට සම්බන්ධ වුණේ.
මට දැනගන්න පුළුවන් උතර මමත් ප්‍රායෝගික පැත්තෙන් දෙන්න ඕන නැත්නම් මම කියන්නේ මෙහි තියෙන දේවල් මම සාමාන්‍යයෙන් කියන්නේ මදි කියන්නේ දැනුම මදි මෙහි තියෙන වැඩිහිටි නිවාස පිළිබඳව ඒකයි මම ගොඩක්ම කියන්නේ එක තුනේ මේ ආයතනයට සම්බන්ධ වෙලා මගේ ඉදිරි සැක කරගෙන යන්න ඒකෙන් මට ප්‍රයෝජන ලැබෙයිද නැත්නම් මම වෙන පාඨමාලාවක් සම්බන්ධ වෙන්න ඕනද කියලායි මට දැනගන්න. ඔයා දැන් ලංකාවේදී ඉන්න සිංගප්පූරුවේ මම ලංකාවේ ඉන්නේ සර් දැන්. හරි. ඔයා එතකොට වැඩ කොච්චර කාලෙ හිටියද? අවුරුදු 8ක් සර්. 8ක් නේ. ඒ වැඩිහිටි නිවාසවල වැඩිහිටි ඉන්න ගෙවල් වලද හිටියේ වැඩි? සර් නර්සින් හෝම් එකක හිටියේ මම. නර්සින් හෝම් එක නේ. ඔයාට මොන හරි දැනට පාඨමාලාවක් තියෙනවද ඩිප්ලෝමා එකක් හරි? ඩිප්ලෝමා එකක් කියන්නේ සර් එකේ හැටියට මම IT ට්‍රේනින් එක ඉවර කියන්නේ. එහෙත් තියෙනවානේ IT තියෙනවා. ඒ කියන්නේ අපිට 6 months එකක් යාලා දෙනවා වෙනම. ට්‍රේනින් එකට අමතරව ඊට පස්සේ ඒක රජයෙන් කරන්නේ මම ඒක කරලා සර්ටිෆිකේට් එක තියනවා මට. තියෙනවානේ. අපිට මේ පුළුවන් තිරස්ති අපිට ඩිප්ලෝමා එකට එහා පාඨමාලාවකට සම්බන්ධ කරගන්න බැරිද අපිට? එයාගේ දැන් අවුරුදු 8ක් එයා වැඩ කරලා තිනවා සහතිකෙකුත් තියෙනවා. එතකොට අපිට වෙන පෝස්ට් ග්‍රැජුවේට් එකකට වගේ එකකට යොමු කරගන්න පුළුවන්ද එහෙම කොහොමද? වෙනත් පාඨමාලාවක් අපි බලමු නේද සර් පොඩ්ඩක් කතා කරලා යාගේ ක්වොලිෆිකේෂන් ටිකත් අරගෙන අපිට ඔයාගේ ක්වොලිෆිකේෂන් ටික එවුවොත් අපිට ඔයාට දැන් මේ පාඨමාලාව කරලා සාතිකේ ගන්නත් පුළුවන් මේකත් එක්ක ඔයාට දැන් මේකද සිංගප්පූරුවේ දැන්ට අපේ පාඨමාලා කරපු ළමෙක් ඉන්නවා නුවරක් කෙනෙක්. එයා අපිට කතා කරනවා. ඉතින් එයා කියන්නේ වේකන්සිස් තියෙනවා. එයා නම් ඉන්නේ හෝම් බේස් එක එයා කරන දැනක. ඉතින් එයා කියන්නේ තව ඕන තරම් එවන්න පුළුවන් නම් සර් මෙහි කට්ටිය වේකන්සිස් තියෙනවා. ඉතින් එයාට අපේ සහතිකය තමයි බලපාලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඔයාට කැමති නම් අපි මේ පාඨමාලාව කරන්න ඔයාගේ ප්‍රායෝගික පුහුණුව අපිට ඉවත් කර හැකියි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රායෝගික පුහුණුව ඉවත් කරලා න්‍යායාත්මක දේශන ටික විතරක් 8ක් විතර කරන්න. මොකද ඔයාට අත්දැකීම් නැතිනම් තියෙනවා නේද කේස් මැනේජ්මන්ට් වගේ කවුන්සලින් එක කරාම ඔයාට ඒ විෂයන් ටික කරාම ලංකාවෙත් හොඳ රැකියාවක් ලැබුවා. මොකද ලංකාවේ දැනට විදේශ රටවල අය කට්ටිය ඇහිලා ගම්මින්ගෙම ඇහිලා වැඩිහිටි නිවාස නෙමෙයි ඇත්තටම වැඩිහිටි හොටෙල්ස් කියලා තමයි කියන්නේ ඒවට. ඒ තරම් සුපිරි නිවාස හදාගෙන යනවා. හරි? ඒවා කොළඹ ඉඳලා මීගමුව පැත්තේ දිගටම වෙන්නප්පුවට යනකම් යනවා. ඒ පැත්තේ දැනට හොටෙල්ස් වගේ කරගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ ගන්නෙම පුහුණුව තියන අය. ඒ නිසා ඒවට විශාල ඉල්ලුමක් එයි ලොකු පැටුපක් එක්ක ඊළඟට අපි දන්නවා සිටි එක හැදෙනවා බෝට් සිටි ඉදිරියේදී විදේශිකයෝ ඒ වගේ කට්ටිය આવොත් ලොකු රැකියා ඉල්ලුමක් එන්න සාමාන්‍යයි. ඒ නිසා ඒක ගැන හිතලා පාඨමාලාව කිසිම එක ඔයාලට වාසියක් වෙයි කියලා හිතනවා. ඔව් සර් මොකද මම ලංකාවේ ඉගෙන කියන්නේ ටූටි නර්සින් හෝම් එක තමයි ඉගෙන ගත්තේ. යන්න මම සිංගප්පූරු යන්න කලින් තමයි එතන කරේ මම. ඒක කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් විතරයි කරේ. බේසික් කෝස් එක විතරයි කරේ. ඊට පස්සේ තමයි සිංගප්පූරු ගියේ. මම එතනින් එහාට මට ලංකාවේ අධ්‍යාපනය චුට්ටක් අඩුයි. ඒක දැන් සර්ගේ මේ අර මම මේක බලද්දි තියෙනවා. ඒ කියන්නේ අලුත් දේවල් තියෙනවා තවත් දැනගන්න. ඒකයි මම මේකත් කරන ගම්ම මට ඉදිරියට යන්න තව කෝස් එකක් තියෙනවද කියලා. පුළුවන් ඕනතරම් අපේ පාඨමාලා තියෙනවා. පාඨමාලා 10ක් විතර අපි කරගෙන යනවා මේ වෙනකොට. ඉතින් දැන් අපි චයිල්ඩ් කෙයාර් මැනේජ්මන්ට් පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම උපදේශනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් තියෙනවා උපදේශනය ගැන. ඊළඟට මේ MBA පාඨමාලා හිටන් තියෙනවා තිරස්චි මහත්මයා ගැන කියයි. ඉතින් ඒ වගේ පාඨමාලා තියෙනවා ගොඩක්. ඔබට කැමති පාඨමාලාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි සර් මට ඒ පිළිබඳව එයත් එක්ක කතා කරගන්න අපිට කොහොම හරි මේ එකක් දෙනවද නම්බර් එකක් දෙනවද සර් නැත්නම් කොහොමද මම ඒ පිළිබඳව දැනගන්නේ කොහොමද යාස් කන්ටැක්ට් කරන්නේ මේරියන් ඔයාගේ CV එකක් පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ මම හිතන්නේ අපේ කවුරු සන්දීප නේද එයාට පොඩ්ඩක් සන්දීප් කියමු එන්න සන්දීප් CV එකක් පොඩ්ඩක් ඉවන්න එතකොට මම බලන්නම් ඔයාට අපිට පුළුවන් කවුද මේරියන් රෝස් එක්ගේ යාගේ CV එකක් ගෙන්න ගන්න ඔයාලට පුළුවන් කතා කරන්න. හරි thank you sir. Okay thank you. හොඳයි එහෙමනම් කිසියම් නැත්නම් සංදීප් අපි තව මොනක් ප්‍රශ්න නැත්නම් අවසන් කරමු.
අද හොඳයි. සුබ රාත්‍රියක් සියලු දෙනාට. සුබ රාත්‍රියක්. Thank you sir, God bless. Thank you.